समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सद्धमुखधम् धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स සම්පි වික්ඛවේ චක්ඛු විඤ්ඤා රූපා ඉත්තාකාන්තා මනාපා පිය රූපං කාමෝපසංතා සජේනියා තංච වික්ඛවේ අබිරන්දති අබිවදති අජ්ජෝසාය තිච්ඡති අයං උච්චති භික්ඛවේ භික්ඛු ආවාසගතෝ මාරස්ස වසංගතෝ පටිමුක්ඛස්ස මාරපාසෝ භන්දෝසෝ මාර භන්දනේන යතා කාම කරණීයෝ පාපී මාරතාති සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාභිලාෂී සදැහැති බෞද්ධ පින්වත්නි සිංහලන්තයේ ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ මගින් සිදු කරනු ලබන ධර්ම දේශනා මාලාවේ අද දවසට නියමිත ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරනු ලබනවා ශාන්තා විජේකෝන් මහත්මිය ඇතුළේ පවුලේ පින්වත් පිරිස විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා පෙබරවාරි මාසයේ 15 වෙනි දින ඒ උපන්දිනය නිතුන ඒ තාරා දිනියට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශාන්තා විජේකෝන් මේ මහත්මියටත් ඒ වගේම ඉමාලි ඒ දිනියටත් ඒ වගේම ඒ ජෝන් ඒ බෑනනුවන්ට ඒ වගේම ඒ රාෆි ඒ බෑනනුවන් ඇතුළු ඒ පවුලේ හැමදෙනාටම ආශිර්වාද කරන අතරේ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන ජේදී විජේකෝන් ඒ මහත්මානන්ත ඒ ආදරණීය පියාණන්ට ඒ ආදරණීය සැමියාන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපවත් වී වදාළ දරණාගම කුසල ධම්මනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. අපි දේශනාව අවසානයේදී ඒ පිළිබඳ නැවත වතාවක් ඒ දායකත්වයන් සහ ඒ බලාපොරොත්තු ඒ ආශිර්වාද කිරීම සහ ඒ පුණ්‍ය අනුමෝදනා පිළිබඳව සිහිපත් කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී මම මාතෘකා තබන්නට යෙදුනේ සංයුත්ත නිකායේ වේදනා සංයුත්තේට අයිති ලෝක කාමගුණ වර්ගයට අයත් වන මාරපාස සූත්‍ර දේශනාවයි. මාරයාගේ පහස එහෙම නැතිනම් මාරයාගේ නැතු වීමකට ලක් වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව දේශනා කරන්නට යෙදුන සූත්‍ර ධර්මයක් තමයි අද මේ පාඩයක් තමයි මම මාතෘකාව වශයෙන් තබන්නට යෙදුනේ. නමුත් මම මාතෘකාවෙන් ඒ මාතෘකා කරන්නට යෙදුන ඒ දහම් කරුණ පැහැදිලි කරලා දෙන්නට පෙර ආතුව ඔබට ඒ පිළිබඳව වඩාත් දැන ගැනීම සඳහා වටපිටා පරිසරයක් පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා.
ඒ සඳහා උදාහරණ කීපයකින් පළමුවෙන් මේ පිළිබඳව පැහැදිලි කර දෙන්නට අදහස් කරනවා. පළවෙනිම උදාහරණයේ විදිහට ගත්තොත් මේක බොහොම සරලයි උදාහරණය. නමුත් මේ උදාහරණය තුළ අන්තර්ගත න්‍යාය ඔබ දක්ෂ වෙන්නට ඕනේ. ඒ නිසා මම මේ උදාහරණ කීපයක්ම ඉදිරිපත් කරන්නේ. මේ උදාහරණත් ඒ වගේම මින් ඉදිරියට විස්තර කරන දහම් කරුණු පිළිබඳව ඔබ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ කොහොමද කියන එක පිළිබඳවත් මුලින්ම මතක් කරලා දෙන්න ඕනේ කියලා හිතුණා. මේ කතා කරන උදාහරණ වලට උපමේයන් යොදන්නට එපා. Taman මේ කියන්නේ මේ අහවල් දෙයට වෙන්නේ නැති මේ අහවල් කාරණේ වෙන්නේ නැති කියලා ඔබ ඒකට පදවලින්න අදහස් දරන්නට එපා. මොකද මම අවසානයේ මේ සියල්ල එකට එකතු කරලා මේකෙන් අදහස් කරේ මොන වගේ අර්ථයක්ද කියන එක පිළිබඳව පැහැදිලි කරන නිසා. කල්ලාතු ඔබ යම් අදහසක් දරාගෙන හිටියොත් ඔබට ඒ අදහසටම අනුව කරුණු ටික එකතු කරගන්නවා විනා මේ කියන්නේ මොන වගේ අර්ථයක්ද කියන එක පිළිබඳව වටහා ගන්නට බොහෝ දුෂ්කර වෙන්නට පුළුවන්. ඒ නිසා අද ධර්ම ශ්‍රවණය කරනකොට ඔබ හැමදෙනාටම මතක් කරනවා හිතේ නොයෙකුත් විතර්ක වලට ඉඩ තියන්නේ නැතුව, කෙසේද කියලා සැක සංකා උපදවා ගන්නේ නැතුව මේ කියන කරුණු මේ කියන වචනත් එක්කම ඔබේ හිත අරගෙන ඉන්න මේ කියන කාරණා පිළිබඳව බොහෝම දක්ෂ වෙන්නට. මේකට වඩා පරිබාහිරව යමක් හිතන්නට යන්න එපා. අතිධාවනයක් කරන්නට එපා. මේ යන වචනයක් ගානේ ඉන්න මිසක් මාව පහු කරගෙන ගිහිල්ලා හිතන්න යන්න එපා. මම මෙහෙම අර්ථයක් මම මෙහෙම කාරණයක් ඔබට මතක් කරන්නේ අද මේ කතා කරන දහම් කරුණ දහම් පරයය හරිම සියුම් කාරණයක්. ඒ නිසා ඔබට අර්ථය වැහෙන්නට පුළුවන් ඔබේම හිතේ තියෙන විතර්ක නිසා. ඒ නිසා ඔබට නැවතත් මතක් කරනවා මේ දහම් කරුණු ටික, ඒ වගේම මේ උදාහරණ ටික බොහෝම සාවධානව බොහෝම ඕනකමින් ඒ තුල කියන්නේ මොන වගේ කාරණයක්ද කියමින් ඒ ළඟම ඇසුරු කරන්න හිතට දුර දුවන්න දෙන්න එපා. නොයෙකුත් විතර්ක වලට ඉඩ තියන්නේ නැතුව ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්න කියලා මුලින්ම මතක් කරනවා. ඉතින් මේ අපි කවුරුත් දන්න උදාහරණ කීපයක් මේ ගන්නේ. නමුත් අපි කවුරුත් දන්නවා කියලා කිව්වට මේ තුල අන්තර්ගත වෙන සියුම් සිද්ධිය පිළිබඳව අපි මනාව අවබෝධ කරගෙන නැහැ කියන එකයි මම මෙතනදී අදහස් කරන්නේ. මේ කාරණා ටික අපි හොඳට දන්නා වූ කාරණා නිසායි අතිධාවනයක් කරන්න. එහෙම නැත්නම් මේ කියන්නත් ඉස්සර වෙලා ඔබ ගිහිල්ලා ඒ පිළිබඳව මෙහෙම කියලා හිතන්න යන්න එපා කියලාම මතක් කළේ. පළවෙනියටම කාරණයක් ඔබට මතක් කරනවා මේ ගහක හෙවණැල්ල වැටෙන සිදුවීම පිළිබඳව. අපි මේක වචනයෙන්ම කියන්නේ ගහේ හෙවණැල්ල වැටෙනවා කියලා. හැබැයි මේක ගැන විමසලිමත් බලනකොට මේ උදාහරණය හොඳට බලන්න. ගහ විතරක් තිබුණට හෙවණැල්ල වැටෙන්න විදිහක් නැහැ. හෙවණැල්ල වැටෙන්න හැම නැතිනම් පිහිටන්න පොළව නොතිබ්බොත් මේ හෙවණැල්ලට වැටෙන්න තැනක් නැහැ. ගහයි පොළවයි දෙකම තිබුණත් හෙවණැල්ලක් වැටෙන්නේ නැහැ. මේ ගහට ආලෝකයක් වැටෙන්නේ නැතිනම්. එහෙනම් අනිවාර්යයෙන්ම සූර්යාලෝකය ලැබෙන්නට ඕනේ. ඉරක් ගහත් පොළවත් කියන මේ තුන් දෙනාම එකට සම්බන්ධ වුණොත් පමණමයි හෙවණැල්ලක් विद्यमान වෙන්නේ. යම් වෙලාවක ඉර නොතිබුණොත් ගහ පොළොව තිබුණත් හෙවණැල්ල වැටෙන්නේ නැහැ. යම් වෙලාවක ඉරක් තිබිලා ගහක් තිබිලා පොළොව නොතිබ්බොත් ඒ හෙවණැල්ලට පිහිටන්න තැනක් නැහැ. හෙවණැල්ල වැටෙන්නේ නැහැ. වැටෙන්න පිහිටන්න බෑ. ඒ වගේම ඉරක් තියෙනවා පොළොවක් තියෙනවා. ගහ නැතුව තිබුණොත් ඒ හෙවණැල්ලක් වැටෙන්න විදිහක් නැහැ. එහෙමනම් මේ හෙවණැල්ල කියලා කියන්නේම ඉර ගහ පොළව කියන මේ තුන් සාධකයේම එකට එකතු වෙච්ච තැන නිර්මාණය වෙන ඵලයක්. එහෙම නැත්නම් නිර්මාණය වෙන දේ තමයි හෙවණැල්ල කියලා කියන්නේ. එතකොට මෙතනදී අපි හොඳට තේරුම් ගන්න ඕන කාරණය තමයි මේ ඉරයි ගහයි පොළවයි කියන මේ තුන් සාධකයම නොතිබුණේ නම් හෙවණැල්ලක් විද්‍යමාන වෙන්නේ නැහැ වගේම මේ තුන් සාධකයේ එකට යොමු වෙච්ච වෙලාවට හෙවණැල්ල කෙනෙක් විද්‍යමාන වෙනවා. හැබැයි මේක තව කාරණයක් තියෙනවා. මම මේ අපි දන්නා වූ කාරණාවට එහා ගිහිල්ලා කියන සිද්ධිය මම මේ කියන්න හදන්නේ. ඉර තිබුණත්, ගහ තිබුණත්, පොළව තිබුණත් මේ කිසිම දෝෂයක් නොතිබෙලා ඉරත් හොඳටම පායලා තියෙනවා, ගහත් හොඳටම තියෙනවා, පොළවත් හොඳටම පිහිටලා තියෙනවා. මේ තුන් සාධකයේම තිබුණත් හෙවණැල්ල නොවැටී තියෙන අවස්ථාවක් තියෙනවා.
ඔබට මේ වෙලාවේ හැටියට ඒ පිළිබඳව කල්පනා කරන්න කාලය ලබා දෙන්න පුළුවන්. නමුත් මම ඔබට පැහැදිලි කරන්නම් මොකක්ද මෙහෙම වෙන්න පුළුවන් සිද්ධිය කියලා. ඉරක් තියෙනවා, ගහක් තියෙනවා, පොළවක් තියෙනවා. හැබැයි හේවණල්ල වැටෙන්නේ නැහැ. මේකට හේතුව තමයි අපි නිකන් උදාහරණයකට හිතමු මේ වෙලාව මේ දැන් අද මේ දේශනාව කරන මේ වෙලාව තුල එංගලන්තයේ උදේවරුව අපි හිතමු කොන්න දැන් එංගලන්තයේ ඉර පායලා තියෙනවා. ගහ තියෙන්නේ මම නෙවෙයි දේශනා කරන අපි හිතමුකෝ ලංකාවේ තමයි ගහ තියෙන්නේ. හැබැයි මේ වෙනකොට ඕස්ට්‍රේලියාවට රාත්‍රී වෙලා. අපි ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් හෙවණල්ල වැටෙනවාද කියලා ඒ පොළොව දිහා බලාගෙන හිටියට ඉර එංගලන්තයේ පැත්තට පායලා ගහ ලංකාවේ තිබිලා පොළොව ඇමරිකාව එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාව පැත්තේ තිබුණොත් මේ හෙවණල්ල කියන එකක් विद्यमान වෙන්නේ නැහැ. මොකද ඉරක් තියෙනවා, පොළොවක් තියෙනවා, ගහක් තියෙනවා. මේ තුන් සාධකයේම තියෙනවා. හැබැයි හෙවණල්ලක් වැටෙන්නේ නැහැ. එහෙමනම් හෙවණල්ල නොවැටෙන්න හේතුව තමයි මේ ඉර, ගහ, පොළොව කියන තුන් දෙනා එක තැනක හම්බ වුණේ නැහැ. තුන් දෙනා තුන් පොළක තියෙන්නේ. ඉර වෙනම පැත්තක තියෙනවා, ගහ වෙනම පැත්තක තියෙනවා, පොළොව තවත් පැත්තක තියෙනවා. මේ තුන් සාධකයේ තුන් පොළක තිබුණට කවමදාකවත් හෙවණල්ලක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් හෙවණල්ලක් ලැබෙනවා නම් ලැබෙන්නම මේ තුන් සාධකයේම එක කෙලින් එක ළඟ එකට හම්බ වෙන්න ඕනේ. ඉරේ ඉඳන් එන ආලෝකයේ ගහ මුණ ගැහෙන්නත් ඕනේ. ගහේ හරහා එන ආලෝකයේ පොළොවට පතිත වෙන්නත් ඕනේ. එතකොට තමයි මේ ගහේ එහෙම නැත්නම් ඉරත් ගහත් පොළොවත් නිසා හෙවණල්ල කියන සිද්ධියක් හම්බ වෙන්නේ. එහෙමනම් මෙන්න මේ පිළිතුර ඔබට පැහැදිලි ඇති කියලා හිතනවා. මම මේක මෙතනින් රඳවලා තියෙනවා. මේ අර්ථය මට ඊළඟට දහම් කරුණු විස්තර කරන්නට අවශ්‍ය වෙන නිසා. ඊළඟ කාරණාව තමයි ඔබ ඕන තරම් දැකලා ඇති. අපි හිතමු නිකන් මේක උදාහරණයකට මම ගන්නම්. මාංශ සකස් කරන කර්මාන්ත ශාලාවක් ගත්තොත්, එහෙම නැතිනම් ප්‍රතිපිලි නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ගත්තොත් මේ කර්මාන්ත ශාලාවක එක දන්නලක් වගේ එක පැත්තකින් පටන් ගත්තාම කොටස් ටික එකතු වෙලා ගිහිල්ලා නිෂ්පාදනයේ අවසානයේදී එළියට නිකුත් කරනවා. මේක දන්නලක් වගේ කොටස් ටිකක් එකතු කරගෙන ගිහිල්ලා තමයි එළියට නිෂ්පාදනයක් හම්බ වෙන්නේ. අපි නිකන් උදාහරණයකට හිතමු. මාංශ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ගත්තාම එක පැත්තකින් සත්තු ඇතුළත් කරනවා. අපි හිතමුකෝ ගවයෝ වෙන්න පුළුවන්, එළුවෝ වෙන්න පුළුවන්, කුකුල්ලෝ වෙන්න පුළුවන්, ඌරෝ වෙන්න පුළුවන් යම් ආදී සතෙක් මේ කර්මාන්ත ශාලාව එක පැත්තකින් ඇතුල් කරනකොට මේ සතා ඒ දන්වල වගේ ඇතුළට ගිහිල්ලා ඒ සුද්ධ වෙලා ඒ කැපී කෙටලේ ආදී දේවල් සිද්ධ වෙලා අවසානයේ එළියට නිෂ්පාදනයේ විදිහට එළියට නිකුත් වෙනවයි කියලා හිතන්නකො තින් වෙලා මාංශ තින් වලට සකස් වෙලා එහෙම නැතිනම් පාර්සල් හැදිලා පැක් වෙලා එළියට එනවයි කියලා හිතන්නේ. මෙන්න මේක මේ පැත්තෙන් ඇතුල් කරනකොට එහා පැත්තෙන් නිෂ්පාදනයක් විදිහට එළියට එනවා ඒ නිපැයුමක් සකස් වෙලා. ඒ වගේම රෙදි පීස් එකක් අරගෙන කපලා ඒ කෑලි වලට කපලා එක එක කේබල් එහෙම නැත්නම් එක එක පේලි වලින් එක එක කොටස් මහලා අන්තිමේ මේ ටික ඔක්කොම එකට එකතු කරලා නිර්මාණය කරනවා ඒ අදාළ ඇඳුම. ඒ ඇඳුම නිෂ්පාදනය කරලා අවසානයේ එළියට දානවා. මේක අනිත් පැත්තට හැරෙමුවොත් බලන්න ඔබට මේ කියන අර්ථය එනවද කියලා. අර පැත්තෙන් මාංශ සකස් කරපු ටින් ටික මැෂින් වලට දාලා ආපහු මැෂින් ටික අනිත් පැත්තට කැරකුවොත් ටින් ටික අනිත් පැත්තට ඇවිල්ලා මැෂින් ටික කැරකිලා අනිත් පැත්තට වෙනකොට ඒ අවසාන ඵලය ලබා දෙන්න වැය වෙච්ච සත්තු ටික ආපහු නැගිටලා ඇවිදලා යයිද කියලා බලන්න. එහෙම නැත්නම් ඒ සත්තු ටික ආපහු ඒ සත්තු ඒ විදිහටම සකස් කරන්න පුළුවන්ද කියලා බලන්න. නෑ මේක එක පැත්තකට විතරයි. ආපහු එන්නේ නෑ. ආපහු ගෙවෙන්න බෑ. ඒ කියන්නේ මස් ටික එහෙම නැතිනම් මාංශ ටින් ටික මැෂින් එකකට දාලා අනිත් පැත්තෙන් සත්තු ටිකක් ගන්න පුළුවන් ක්‍රමවේදයක් නැහැ. ඒ වගේම නිෂ්පාදනය කරපු මේ නිවි ඇඳුම මැෂින් එකකට දාලා මෙහා පැත්තෙන් එහා පැත්තට අරන් ගිහිල්ලා ආපහු අර රෙදි පීස් එකක් විදිහට කපන්න ඉස්සර වෙලා තිබුණ තනි දෙත්තක් විදිහට තියෙන මේ නිෂ්පාදනයේ මුලට යන්න බෑ. ඒ කියන්නේ නිෂ්පාදනය කරපු ක්‍රියාවලිය ආපස්සට හරවලා ආපහු තිබ්බ තත්ත්වයට ගේන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේක හොඳට මේ කියන අර්ථ තේරුම් ගන්නට ඕනේ. මේ පැත්තේ මාංශය එහෙම නැතිනම් සතෙක් ඇතුල් කරපු නිසා තමයි එහා පැත්තෙන් මාංශය වෙලා පින් වලට සකස් වෙලා නිෂ්පාදනයක් විදිහට එළියට එන්නේ.
මේ නිෂ්පාදනය කොයිම වෙලාවකවත් ආපහු අර මුල් ආරම්භක අවස්ථාවට පත් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මුල් ආරම්භක අවස්ථාවට මේක බහාලන්නත් බෑ. එතෙන්ට අරන් ගිහිල්ලා මේ අහවල් සතා කියලා කියන්නත් බෑ. නමුත් අපි මේ සතාගේ නමින් මේක නම් කරනවා. නැත්නම් ඒ සත්තු වර්ගයෙන් නම් කරනවා. එහෙම නැත්නම් අර මුලින් තිබුණ ඇඳුම් වර්ග එහෙම නැත්නම් ඒ අමුරෙද්දේ වර්ගයෙන් නම් කරනවා. ඒ කොටන් එහෙම නැත්නම් ඒ විදිහේ ඒ ඇඳුම මේ වගේ වර්ගයෙන් යුක්තයි කියලා. හැබැයි එහෙම නම් කළාට ඒ ඇඳුම ආපහු අර මුල් යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අර සිංහ වලට සකස් කරපු මාංශය නැවත මුල් තිබුණු යථා තත්ත්වයට ගේන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේක එක පැත්තකට විතරයි යන්නේ. ආපහු හරවන්න බෑ. මේ කර්මාන්ත ශාලාවල මේ එක පැත්තකට විතරක් යන ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේකත් හොඳට තේරුම් ගන්න මේ පැත්තෙන් එකතු කරන දේවල් අනිත් පැත්තෙන් නිෂ්පාදනයක් විදිහට අපිට ලැබෙනකොට ඒ නිෂ්පාදනය වෙච්ච ප්‍රතිඵලය ආපහු අනිත් පැත්තට හරවලා ඒකට හේතු වෙච්ච කාරණා ටික නැවත එළියට ගන්නවා කියන සිද්ධියක් කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මම මේ සිද්ධිය මේ පරමාර්ථ වශයෙන් කියන සිද්ධියක් නෙමෙයි. සාමාන්‍ය ලෝකයේ අපි පෙන්නන සිද්ධියකට උදාහරණයක් දෙන්නන්නයි මම මේ කාරණේ ගත්තේ. මේ කාරණාවත් මට අවසානයේදී අවශ්‍ය වෙනවා මේ දහම් කරුණ පැහැදිලි කිරීම සඳහා. ඊළඟට තවත් ඔබට උදාහරණයක් ගන්නම් මම. ඒ උදාහරණය තමයි අපි කවුරුත් දවසකට වාට කීපයක් තමන්ගේ මූණ බලා ගන්න කණ්ණාඩිය පිළිබඳව. අපි කණ්ණාඩිය ළඟට ගිහිල්ලා මූණ බලනකොට මේ කණ්ණාඩියට වැටිලා තියෙන ඡායාව දිහා තමයි අපි බලන්නේ. මේ කණ්ණාඩියට වැටිච්ච ඡායාව කණ්ණාඩියේ උපවත්භාවය නිසායි. එහෙම නැත්නම් කණ්ණාඩියේ යම් වෙලාවක ඒ තියෙන ඔපේ නැතිලා ගිහින් එහෙම නැත්නම් උපවත්භාවය පළුදු වෙලා තියෙනවනම් එහෙම නැත්නම් මේ උඩින් මොනවා හරි පුස් වගේ මොනවා හරි ෆංගස් වගේ මොනවා හරි දෙයක් හැදිලා තිබුණොත් ෆේඩ් වෙලා තිබුණොත් මේ කණ්ණාඩිය අපිට මේ කණ්ණාඩිය ඇතුළට වැටෙන ඡායාව පැහැදිලිව බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මේ කණ්ණාඩිය හොඳට පිහ දාලා නැවත උපදාලා ගත්තාම ඔන්න ආපහු හොඳට මේ කණ්ණාඩිය ඇතුළට වැටෙන ඡායාව බලන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ එහෙම නැත්නම් මේ කණ්ණාඩිය ළඟට අපි ගිහිල්ලා හොඳට මේ කණ්ණාඩියට නැඹුරු වෙලා අපි කණ්ණාඩියේ ඡායාව දිහා බලාගෙන අපේ මේ මූණේ තියෙන අඩුපාඩු එහෙම නැත්නම් මේ ස්වභාවය පිළිබඳව හොඳට විමසලා බලන්න පුළුවන්කම තියෙනවා. හැබැයි එහෙම විමසලා බලන්නේ හොඳට කණ්ණාඩියට ඇතුළේ ඡායාව දිහා බලාගෙන මිසක් කණ්ණාඩියෙන් ඔබට බලලා නෙමෙයිමයි. කණ්ණාඩිය දිහා බලලා කණ්ණාඩියට ඇතුළේ ඡායාව දිහාමයි අපි හොඳට අවධානය යොමු කරලා තියෙන්නේ. අපි යම් වෙලාවක මූණ බලන්න ඕනකම තියෙනවා නම් අපි යන්නේ කණ්ණාඩිය ළඟට. මොකද කණ්ණාඩිය ළඟට යන්නේ කණ්ණාඩියේ මූණ තියෙන හින්දාද. ඒ කියන්නේ කලින් මූණ අපි බලනකොට ඒ කණ්ණාඩියේ කලින් අපි බලපු මූණ ඉතුරු වෙලා තියෙන මෙතන ඒ රූපේ වැටිලා තියෙනවා. ඒ නිසා අපිට ගියොත් කණ්ණාඩිය ළඟට ඒ පරණ රූපය අපෝ බලන්න පුළුවන් කියන අදහසින් අපි කණ්ණාඩිය ළඟට යන්නේ. නෑ එහෙම අදහසක් අපි ළඟ ඉතුරු වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා කණ්ණාඩිය ළඟට ගියාමයි කණ්ණාඩියේ ඡායාව වැටෙන්නේ. කණ්ණාඩිය ළඟින් එළියට ආපු ගමන්ම කණ්ණාඩිය ඇතුලේ ඡායාව ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි මේ ඡායාව කණ්ණාඩියට වැටෙන ඡායාව නැති කරන්න සඳහා එහෙම නැතිනම් මේ ඡායාව නැති කරවීම පිණිස එහෙම නැත්නම් ඉතින් අයින් කරන්න අපිට අමතරයෙන් දරන්න විශේෂක් අවශ්‍ය නැහැ. ඒ වෙනුවෙන් අපිට විශේෂයෙන් කරන්න කියලා ක්‍රියාවලියක් නැහැ. කණ්ණාඩිය ඉදිරියට ගියාම කණ්ණාඩිය ඇතුලේ ඡායාව වැටෙනවා. කණ්ණාඩිය ළඟින් අයින් වෙනකොටම ඒ ඡායාව නැති වෙලාම යනවා. එහෙම නැත්නම් අපි කණ්ණාඩිය ළඟට ගිහිල්ලා මේ අපි යනකොට ඡායාව ඉතුරු වෙනවා. ඒ ඡායාව අපි මකලා දාන්න ඕනේ. එහෙම නැත්නම් පිහලා දාන්න ඕනේ, හොදලා දාන්න ඕනේ, අතුගාලා දාන්න ඕනේ කියලා මේ කණ්ණාඩියේ වැටිච්ච ඡායාව නැති කරන්න අපිට කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. කරන්න තියෙන එකම දේ තමයි කණ්ණාඩිය ළඟින් අයින් වෙන එක විතරයි. කණ්ණාඩිය ළඟට යන නිසාම කණ්ණාඩිය ළඟට ඡායාව වැටෙනවා. කණ්ණාඩිය ළඟින් අයින් වෙන නිසාමයි කණ්ණාඩියට වැටෙන ඡායාව නැතුව යන්නේ. එහෙමනම් මෙන්න මේ කණ්ණාඩියට වැටෙන ඡායාව පිළිබඳව අපි මේක හොඳට දන්නා වූ කාරණයක්. නමුත් මේ කණ්ණාඩියට වැටෙන ඡායාව වැටීම සඳහා එහෙම නැතිනම් ඡායාව ලබා ගැනීම පිණිස තමයි මේ කණ්ණාඩිය කියන එක හදලා තියෙන්නේ. එහෙම නැතිනම් අපි උදාහරණයකට ගමු. විශාල කළු ගලක් දිහා අපි කළු ගලක් ළඟට ගිහිල්ලා
මේ කළුගල් ළඟට ගිහිල්ලා හිටගත්තාම කළුගලේ අපේ රූපේ ඡායාව වැටලා පේන්නේ නැහැ. මේ කියන්නේ හෙවණල්ල නෙමෙයි. අර කණ්ණාඩිය වගේ අපිට පේන ඡායාව මට්ටම. මේ කළුගල ළඟ අපිට එහෙම පේන්නේ නැහැ. යම් කෙනෙක් මේ කළුගල හොඳට මට පිළිතු වෙන විදිහට වැහැලා යම් මැෂින් වලින් කපලා මේ කළුගල හොඳට පොලිෂ් කරලා ගත්තොත් ග්‍රැනයිට් මට්ටමකට එහෙම නැත්නම් ග්‍රැනයිට් එකක් වගේ හොඳට පොලිෂ් කරොත් මේ ග්‍රැනයිට් එකේ එහෙම නැත්නම් මේ පොහොඳට මැදපු මේ සුමරට පෘෂ්ඨය තුළ අපිට ඔන්න හොඳට බලන්න පුළුවන් අපේ ආපෝ ඡායාව වැටිච්ච බව. කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා බැලුවා වගේම හොඳට බලන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මේ ග්‍රැනයිට් එකක් ළඟට ගිහිල්ලා බලපුවාම. එහෙම නැතිනම් බිම හොඳට පොලිෂ් කළාම අපිට මේ හොඳට කණ්ණාඩිය වගේ බලන්න පුළුවන්කම තියෙනවා මේ බිම හොඳට පොලිෂ් කළාම. ඒ වගේ යම් ඔපයක් ඇති මට්ටමකට පත් කළොත් යම් දෙයක් හොත්තට මැදලා හොත්තට මත සිරට කරලා ඔප දමලා ගත්තාම මේ ඔපය තුල අපිට මේ ඡායාව බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ උදාහරණ තුන හොඳට මතකයේ තබා ගන්න මොකද ඉදිරියේදී මට මේ උදාහරණ තුන අවශ්‍ය වෙනවා. ඉතින් මේ උදාහරණ තුන මතක් කළා මම මේ උදාහරණ තුන පැත්තකින් තබලා අද මාතෘකා කරගත්ත දහම් කාරණාවට යොමු වෙනවා. මේ දහම් කාරණාවේදී මතක් කරනවා බුදුරජාණන් වහන්සේ මහණෙනි කියලා ආමන්ත්‍රණය කරලා ඉෂ්ඨකාන්ත මනවඩන ප්‍රිය වූ කාමයන්ගෙන් යුක්ත වූ ඒ කටයුතු වලට එහෙනම් මේ ආශ්‍රිතව කටයුතු වලට මේ ඇසින් දැක යුතු රූප තියෙනවා නම් ඒ මනාප එහෙම නැත්නම් මේ හිත වඩන ඒ රූපයන් පිළිබඳව සතුට සිතින් පිළිගන්නවා නම් එවැනිනම් ඒ ගැන ගුණ කියා සතුට වෙනවා නම් ඒ වගේම බැසගෙන ගැලීලා වාසය කරනවා නම් මෙන්න මේක කියනවා මායාගේ ගැනීමකට ගිහිල්ලායි කියලා. මරුවා සමග වාසය කරන්නට ගිහිල්ලා. මරුවාගේ නවාතනට ගිහිල්ලා. ඒ වගේම මල කුඩුවක් තමන්ගේ ගෙදරට දාගත්තා කියලා. ඒ කියන්නේ මල කුඩුව කියලා කියන්නේ ඒ කියන්නේ අපි අර යම් උගුල්ලට වන්නේ සත්තු අල්ලන්න මේ වගේ මායя විසින් අටවපු උගලකට අපි අහු වෙලා මර පුඩුවක් අපේ ගෙල දාගත්තා වගේ. එහෙම කරගත්තාම මායාගේම බන්ධනයකට බැඳුනා වෙනවා. මායාගේම බන්ධනයකට බැඳුන කෙනෙක් විසින් මායයට කැමති දේවල් කරන්න පුළුවන්කම ලැබෙනවා කියලා මෙතනදී මේ සූත්‍ර දේශනාවේ මේ පාඩය තුළ පෙන්වන සරල අදහස. නමුත් මේක මොකද්ද මේ කියන්නේ කියන එක පිළිබඳව අපි හොඳට විමසලා බැලීමක් කළ යුතු වෙනවා. මෙතනදී මේ විමසලා බලනකොට මේ පිළිබඳව අපිට හොඳ තීක්ෂණ නුවණකින් මේ කියන කාරණේ පැහැදිලි කරලා බලන්නට ඕනේ. මේ සඳහා න්‍යාය දර්ශනයක් ඉදිරිපත් කරලා ඊට පස්සේ ඒකට අනුරූපව යථාර්ථයේ සිද්ධ වෙන්නේ මොකක්ද? ඒ යථාර්ථයෙන් නොදකින නිසා මායාවේ වසඟයට යන්නේ කොහොමද කියන එක පිළිබඳව ටිකක් සියුම් අර්ථය ඇතිව පැහැදිලි කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මෙතනින් එහාට කියන මේ දහම් කරුණ ස්වභාවයෙන් බොහෝම සියුම් සිදුවීමක්. ඒ නිසා සියුම් බව වැඩි නිසා අපේ අවධානයේ සිහිය නුවණ හුත්තට යොමු කරලා හිතේ වෙන අදහස් වලට ඉඩ තියන්නේ නැතුව හොඳට හිත යොමු කරලා මේ දහම් කරුණු ශ්‍රවණය කරන්න කියලා නැවතත් මම මේ වෙලාවේදී මතක් කරනවා. මොකද මේක අල්ලගන්න හැම වෙලාවෙම මේක ග්‍රහණය කරගන්න අපහසු වුණොත් ටිකක් අමාරු වෙනවා අපිට ඊට පස්සේ ඉදිරි කරුණු ටික පැහැදිලි කරගන්න. මෙතනදී මේ චක්කු විඥානයේ විඤ්ඤාණය වෙන හැම වෙලාවෙම චක්කු විඤ්ඤාණය වෙන මට්ටමක් කතා කරන. ඒ කියන්නේ මේ ඇහැ පිළිබඳ වූ සිදුවීමක් තමයි මේ කියලා කියන්නේ. රූපේ එහෙම නැත්නම් එහෙන් දකින්න රූපය ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වූ රූප කාමයේ ඇති කරගන්න පුළුවන් වූ රූප බවට පත් වෙලා ඒ වගේම අභිදන්දනය කරන එහෙම නැත්නම් අභිවදනය කරන අජ්ජෝසායති දැසගෙන කටයුතු කරන්නට පුළුවන්කම ලැබෙන විදිහට මායාගේ භූමියටම පත් වෙලා මායාගේම වසඟයට ගිහිලා තියෙනවා කියන කාරණාව මතක් කරනවා. මේක හැබෑවටම සිද්ධ වෙන සිද්ධිය එහෙම නැත්නම් මේ හැබෑවටම සිදුවෙන ධර්මතාවය මුලින් පැහැදිලි කරලා ඉන්නවා.
අපිට තේරෙනවා කියන සිද්ධියක සිද්ධ වෙලා තියෙන ධර්මතාවය තමයි ඇහත් රූපයක් චක්කු විඥානයක් කියන මේ තුන්දෙනා එකට එකතු වීම නිසා ස්පර්ශයක් ඇති වෙනවා. මේ ස්පර්ශය නිසා වේදනා සංඥාවක් ඇති වෙලා සංකාර මට්ටමින් විඥානයක් උපද්දවනවා. ඒ නිසා ඇහත් රූපයක් චක්කු විඥානයක් නිසා ස්පර්ශ වෙලා ඒ ස්පර්ශයේ විසින් වේදනා සංඥා නිර්මාණය කරලා ඒ නිර්මාණය වුණ සංඥාව විඥානයේ විසින් දැනගන්නා වූ බවට පත් වෙනවා. ඕක තමයි සිද්ධ වෙන සිද්ධිය. හැබැයි මෙතනදී මේ සිද්ධිය අපි හොඳට තේරුම් ගන්න ඕනේ මොකක්ද මේ කියන අර්ථය කියලා. එතනදී ඇහත් රූපයක් චක්කු විඥානයක් කියන මේ තුන්දෙනා එකට එකතු වුණ තැන තමයි ස්පර්ශයක් ඇති වෙන්නේ. මෙන්න මේ අර්ථය පැහැදිලි කරන්න තමයි මම අර ගහේ උපමාව ගත්තේ. ගහේ උපමාවේදී මම මතක් කළේ එංගලන්තයේ ඉඳ පායලා ලංකාවේ ගහ තිබිලා ඕස්ට්‍රේලියාවේ හෙවණැල්ලක් බලාපොරොත්තු වුණාට එහෙම හෙවණැල්ලක් වැටෙන්න සාධකයක් නැහැ. මොකද මේ තුන් දෙනාම එක තැනක මුණ ගැහෙන්නට ඕන. එක තැනක මුණ ගැහෙන සිද්ධියක් අපි තේරුම් ගන්නට ඕන. එහෙම වුණොත් විතරයි හෙවණැල්ල කියන සිදුවීම එහෙම නැත්නම් හෙවණැල්ල කියන ඵලයේ බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. ඇහත් රූපයක් චක්කු විඥානයක් කියන මේ තුන් දෙනා නිසා ඇතිවන ස්පර්ශය හරියට අර හෙවණැල්ල වගේ. මෙතනදි හොඳට අර්ථ ගන්න ඕනේ මෙතන ගහේ එහෙම නැත්නම් ගහක් يعني ඉරක් ගහක් පොළවක් නිසා ඇතිවෙන හෙවණැල්ල වගේ කියලා හෙවණැල්ල උපමා කළේ මෙන්න මේ ඇතිවෙන ස්පර්ශය පැහැදිලි කරන්න. එතනදී ඉරක් ගහක් පොළවක් කියලා සඳහන් කළේ මේ ඇහත් රූපයක් චක්කු විඥානයක් කියන සිද්ධි තුන පැහැදිලි කරන්න. එතකොට මෙතනදී කොහොමද මේ ඇහැ රූප චක්කු විඥාන කියන තුන්දෙනා එක තැනක හම්බ වෙන්නේ? අපි අද වර්තමානයේදී මේ ගන්න අර්ථයේ පොඩි වෙනසක් තියෙනවා. ඇහැ කියලා මේ පැත්තට අත දික් කරනවා. ඇහැට පේන රූපේ කියලා මේ පැත්තට අත දික් කරනවා. ඇහැ රූපය එතෙන්ට යොමු වෙන චක්කු විඥානයක් කියලා තමයි අපි කතා කරන්නේ. ඇහැ රූප චක්කු විඥානය කියලා මේ දෙන්න එකතු කරන්නේ චක්කු විඥානය කියලා තමයි ගන්න. එතකොට ස්පර්ශය බහැර වෙච්ච ස්පර්ශයක් වෙනවා. නමුත් මේකේ දෝෂයක් තියෙනවා. මෙතන ගන්න අර්ථයන් වල පුංචි පටලෙවිල්ලක් තියෙනවා. ඒ පටලෙවිල්ල ලිහන්න තමයි මම අර කණ්ණාඩිය පිළිබඳව කතා කරපු උපමාව ගත්තේ. එතකොට අපි කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩිය දිහා බලපුවාම කණ්ණාඩියට වැටලා තියෙන ඡායාවම අපිට පේනවා මිසක් කණ්ණාඩියෙන් ඔබ්බේ වූ දෙයක් අපි බලලා නැහැ කණ්ණාඩිය ඇතුලේ. කණ්ණාඩියේ වැටෙන ඡායාවමයි අපි බලලා තියෙන්නේ. එහෙමනම් මේ ඉස්සරහින් තිබුණයි කියලා අපි කිව්වට ඒ රූප පිළිබඳව අපි දැකලවත් නැහැ. ඒ සතර මහා ධාතු වලින් රාශි වෙච්ච රූපයේ සතහන මේ ඇහැට වැටිලා තියෙන එහි ඡායාව මට්ටමට. අපි සාමාන්‍යයෙන් දන්නවා මේ ඇහැ කියන්නේ ප්‍රසාද මට්ටමක් චක්කු ප්‍රසාදේ කියලා. මේ චක්කු ප්‍රසාදයේ හැදිලා තියෙන්නේ මේ ඉස්සරහට එන රූපවල එහෙම නැත්නම් මේ ඉස්සරහට තියෙන සතර මහා ධාතු රූපයේ ඡායාව වට ගන්න පුළුවන් විදිහට තමයි ප්‍රසාදේ හැදිලා තියෙන්නේ. ඒකට චක්කු ප්‍රසාදේ කියලා කියනවා. මේක කෘත්‍ය තමයි හරියට කණ්ණාඩියේ ඒ මූණ බලන්න පුළුවන්කම ලැබෙන. එහෙම නැත්නම් මේකට ඡායාවක් වැටෙන විදිහට මේ කණ්ණාඩිය උපවත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඒ කණ්ණාඩිය තුල ඡායාව වැටෙන්න පුළුවන් වෙන විදිහට රසදී ආලේප කරලා ඒක තුල අර වැටෙන ඡායාව පතිත වෙන්න පුළුවන් පරිසරය හදලා තියෙනවා. අන්න ඒ වගේම සිද්ධියක් මේ ඇහැ කියලා කියන්නේ. ඇස් ඉදිරි පිටට එන ඕනෑම රූපයක ඒ සතර මහා ධාතු රාශි වෙලා තියෙන හැඩයට අදාළ වෙන විදිහට ඡායා මාත්‍රයක් මේ ඇහැ ඇතුළට වැටෙන ප්‍රතිබිම්බයක් විදිහට නැතිනම් ඡායාවක් විදිහට වැටෙන විදිහට තමයි මේ ඇහි ප්‍රසාදේ හැදිලා තියෙන්නේ. මොකද මේ බහැර රූප තිබ්බ පමණකින් මේ ඡායාව වැටෙන්නේ නැහැ. මේ ඇහැට ඡායාව වැටෙන්න නම් ආලෝකයේ තිබිය යුතුම වෙනවා. ආලෝකයේ මේ බහැර තියෙන රූපයකට වැටිලා එයින් වෙන ආලෝක පරාවර්තනය තමයි මේ ඇහැ ඇතුළට වැටෙන ඡායා මට්ටම කියලා කියන්නේ. එතකොට ඇහැ කියලා කියන්නේ මෙන්න මේ වැටෙන ප්‍රසාදේ නැත්නම් සකස් කරන උපය තමයි චක්කු ප්‍රසාදේ කියලා කියන්නේ. මෙන්න මේ චක්කු ප්‍රසාදයට වැටුන ඡායාව තමයි රූපේ කියලා කියන්නේ.
සතර මහා ධාතු වලින් සකස් වෙලා උපනන්වපු එහෙම නැතිනම් උපාදාය මට්ටමටපත් කරපු රූපය තමයි මේ ඇහැට වැටුණ වර්ණ රූපය. සතර මහා ධාතු නොතිබුණේ නම් මෙහෙම වර්ණ රූපයක් වැටෙන්නේ නැහැ. නමුත් අපිට තේරෙන්නේ හැම වෙලේම මේ ඇහැට වැටුණ වර්ණ රූපය. ඒකයි ඇහැට රූපයක් කියලා කියනකොටම ඇහැට තෙමිලා තියෙන වර්ණ රූපයක් විතරමයි. අර ආලෝකයේ විසින් මේ ඇහැට පතිත කරපු ඇහි ප්‍රසාදයට පතිත කරවපු ඒ ඡායාව විතරමයි මේ ඇහැට හම්බ වෙලා තියෙන්නේ. එතකොට ඔන්න ඇහැට වැටෙන ඡායාව කියන රූපේ මේ දෙක එකට එක ළඟ හම්බෙලා තියෙන ඇහෙදිමයි හම්බ වෙන්නේ. කණ්ණාඩියට වැටෙන ඡායාව කියන මේ දෙකම කණ්ණාඩිය ළඟ තියෙනවා. අපි හිත යොමු කරන්නේ කණ්ණාඩියටනේ. අපි රූප බලන්න කියලා හිත යොමු කරලා තියෙන්නේ කණ්ණාඩිය පැත්තට. හිත යොමු කරන්නේ කණ්ණාඩියට. කණ්ණාඩිය කියලා කියන්නේ ඔබවත් වෙලා තියෙන තැන ඡායාව වැටලා තියෙන්නේ කණ්ණාඩියටමයි. එතකොට ඔන්න දැන් තුන් දෙනාම මේ එක ළඟ එකතු වෙලා තියෙනවා. ඒ වගේ ඇහැට වැටුණ ඡායාව එතෙන්ට යොමු කරපු චක්කු විඥානය කියන මේ තුන් දෙනාම මේ ඇහැ ළඟදී මුණ ගැහෙනවා. මේ තුන් දෙනාම එකම තැනකදී මුණ ගැහෙන කොටයි ඵලයක් හැදෙන්නේ ස්පර්ශය කියලා. ඒකයි තුන්නම් සංගති පස්සෝ කියලා කියන්නේ මේ තුන් දෙනාගේ එකතු වීම ස්පර්ශයයි කියලා. අපි මේක දැක්කොත් ඇහැ මේ පැත්තේ රූපේ මේ පැත්තේ චක්කු විඥානේ තවත් කොයි පැත්තක හරි තියෙනවා කියලා ගත්තොත් මම අර කිව්ව උදාහරණේ වගේ ඉර පායලා තියෙනවා එංගලන්තයට, ගහ තියෙනවා ලංකාවේ, ඕස්ට්‍රේලියාවට වෙලා හිවණැල්ල වෙනකම් බලන් හිටියට මේක කවදාකවත් සිද්ධ වෙන සිද්ධියක් නෙමෙයි. තුම්පලක මේ කාරණා තුන තියාගෙන කවදාකවත් හිවණැල්ලක් ප්‍රාර්ථනා කරන්න බෑ, හිවණැල්ලක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ ඇහැ මේ පැත්තේ තියාගෙන රූපය අහේ ගොඩාක් ඈත කෙලවරේ රූපේ තියාගෙන අපි ඈත පේනවා කියලා ගොඩාක් ඈත පේනවා කියලා කතා කරනවානේ. ඒ තියෙන රූපයක් දැක්කේ කියලා. එක්තරක දෙහා ඈත තියෙන රූපෙකුයි මෙහා පැත්තේ කෙළවරේ තියෙන මේ ඇහැයි ඒ දෙක සම්බන්ධ කරන්න විඥානයක් තව කොහෙන් හරි සම්බන්ධ කරලා මේ තුන් දෙනා එකතු වෙච්ච නිසා ස්පර්ශයක් වෙනවා කියලා කිව්වොත් හරියට එංගලන්තේ ඉරපායලා ලංකාවේ තියෙන ගහේ හේවණල්ලක් ඕස්ට්‍රේලියාවට වැටෙනවා කියලා කිව්වොත් ඒක හරි වෙන්න ඕන. ඒක නිවැරදි වෙන්න ඕන. එමනම් අපි දන්නවා මේ න්‍යාය වැරදි කියලා. ඒ ක්‍රමයේ දෝෂයක් තියෙනවා කියලා. හැබැයි මේ තුන් දෙනාම එකට එකතු වෙන තැනක් අපිට හම්බ වුණා. අන්නේ එකතු වෙන තැනේදී හේවණල්ල කියන එක බලන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ ඇහැ රූප චක්කු විඥාන කියන මේ තුන් දෙනාම එකට එකතු වෙන තැනක් අපිට හම්බ වෙන්න ඕනේ. ඒ හම්බ වෙන්නේ න්‍යාය තමයි මේ බුදුරජාණන් වහන්සේ දෙන්නන්නේ ඇහත් රූපයක් චක්කු විඥානයක් කියපුවාම අපි දක්ෂ වෙන්න ඕනේ මේ රූපේ කියලා කියන්නේ මොකටද? ඇහැ කියලා කියන්නේ පොතෙන්ටද? චක්කු විඥානය කියන්නේ මොකටද කියන එක. ඇහැ කියලා කතා කළේ මේ මානසික ශක්තිය තුළ තියෙන ප්‍රසාදයක් ඇතිවීම පිණිස අර උපය ඇතිවීම පිණිස සකස් වෙච්ච චක්කු ප්‍රසාදය. ඔක ප්‍රසාදේ කියන මට්ටම ඔබට ඕන නම් කණ්ණාඩිය වගේම මේ ප්‍රසාදේ මට්ටම මේ ඇහෙත් තියෙනවා කියන එක දැනගන්නට ඔබට අවස්ථාව තියෙනවා. මම ඒකට ප්‍රායෝගිකව කියන්නම්. කණ්ණාඩිය ළඟට ගියපුවාම කණ්ණාඩියේ ඡායාව වැටිලා අපිට රූප වෙනවා වගේ මේ ඇස්ට්‍රාවට පොඩ්ඩක් එහෙම නැතිනම් මේ මාස්ටර් චක්කුසේ ළඟට ඔබ පොඩ්ඩක් කිට්ටු වෙලා බලන්න තව කෙනෙකුගේ හෝ තමන්ගේ කණ්ණාඩි ළඟින් හෝ මේක දකින්න පුළුවන්. කෙනෙකුගේ ඇස් ළඟට පොඩ්ඩක් කිට්ටු වෙලා බලන්න ඒ ඇහි තමන්ගේ ඡායාව වැටෙනවා පේනවා. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලපුවම ඡායාව කණ්ණාඩියේ වැටෙනවා වගේ මේ ඇහැ ළඟටත් බලපුවම අපේම රූපේ අපිට මේ ඡායාවක් විදිහට මේ ඇහි පේන මට්ටමක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රසාද මට්ටම. මේක කවදාකවත් මේ අපි මේකත් මේ නම් කරලා තියන්නේ අපි අඳුනා ගැනීමේ පහසුවට. නමුත් මේ කියන ප්‍රසාද මට්ටමට වැටෙන ඡායාවත් ප්‍රසාද මට්ටම. ඒ කියන්නේ ප්‍රසාදේ කියන්නේ චක්කු වැටෙන ඡායාව රූප වර්ණ රූපය එතෙන්ට යොමු කරන හිතින් තමයි මේ තුන්දෙනා එකට එකතු කරන්නේ. මේ තුන්දෙනා එකට එකතු වෙච්චාම ලැබෙන ඵලය තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඇහත් රූපයක් චක්කු විඥානයක් කියන මේ තුන්දෙනා නිසා තුන්දෙනාගේ ස්පර්ශ තුන්දෙනාගේ එකතු වීම නිසා ලැබෙන ඵලය තමයි ස්පර්ශය කියන්නේ. එතකොට මේ ලැබෙන ස්පර්ශය මේ ඇහැට අයිති කියලා කිව්වොත් හරි රූපෙට අයිති කියලා කිව්වොත් හරි එහෙම නැත්නම් චක්කු විඥානයට අයිති කියලා කිව්වොත් හරි මේ උත්තර තුනම වැරදි. ඒකට හේතුව මම පෙන්නන්න තමයි අර කර්මාසුපාලාවේ කතාව ගත්තේ. මේ පැත්තෙන් යමක් ඇතුළට ඇතුල් කළොත්
ඒක ආපහු මේ පැත්තෙන් එළියට දැම්මොත් ඒ නිෂ්පාදනය කරපු දේම එළියට එනවද? එහෙම නැත්නම් මේ පැත්තෙන් ඒ සත්තු ටික ඇතුල් කරලා අනිත් පැත්තෙන් මාංශයේ පින් වලට අහුරලා පින් ටික එළියට එනවා නම් මේ පැත්තෙන් ආපහු පින් ටික මැෂින් වලට ඇතුල් කළොත් මැෂින් ටික අනිත් පැත්තට වැඩ කරන්න හදලා ඉවර වෙලා එහා පැත්තෙන් සත්තු ටික නැගිටලා යනවා වගේ කියන සිද්ධියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම සිද්ධියක් විද්‍යමාන වෙන්නේ නැහැ. එහෙමනම් ඇහැ රූප චක්කු විඥාන කියන මේ තුන් දෙනා නිසා ඇතිවෙන ස්පර්ශය ආපහු ස්පර්ශයේ පැත්තෙන් අනිත් පැත්තට හරවලා ස්පර්ශයේ තල්ලු කළොත් ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනෙක් එළියට එයිද? එහෙම හම්බ වෙන්න හේතු නැහැ. මොකද හේතු නිසා හටගන්න ඵලය කොයිම වෙලාවකවත් නැවත හේතු නිර්මාණය කරන්න බෑ. ඒ කියන්නේ ආපහු මූල හේතුව නිර්මාණය කරන්න බෑ. මොකද හේතු ටික වැය වෙලාමයි ඵලය නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඵලයක් නිර්මාණය වෙන්නේ. ඇහැ රූප චක්කු විඥාන කියන මේ තුන් දෙනාම වැය වෙලා ඉවරයි. තුන් දෙනාගේ ක්‍රියාවලිය වැය වෙලා ඉවරයි. ස්පර්ශය කියන ඵලය ලබා දෙන්නේ. ඒ නිසා මේ ස්පර්ශය ආපහු ඇහැටයි කිව්වොත් හරි රූපෙටයි කිව්වොත් හරි එහෙම නැතිනම් චක්කු විඥාණයටයි කියලා කිව්වොත් හරි මේක වැරදි. අර වැටෙන හෙවණැල්ල ගහටයි කිව්වොත් හරි පොළොවටයි කියලා කිව්වොත් එහෙම නැතිනම් ඉරටයි කියලා කිව්වත් මේ උත්තර තුනම වැරදි. හැබැයි ඉරයි ගහයි පොළොවයි කියන මේ තුන්දෙනාටම අයිති නැති තුන්දෙනා ළඟම නොතිබුණ ඵලයක් තමයි මේ තුන්දෙනා එකතු වුණාම හම්බ වෙලා තියෙන්නේ. ඒ හම්බ වෙච්ච ඵලයට කියනවා හෙවණැල්ල කියලා. හැබැයි මේ හෙවණැල්ල කොයිම වෙලාවකවත් ඉරටයිතිස් නෑ පොළොවටයිතිස් නෑ ගහටයිතිස් නෑ. හැබැයි මේ තුන්දෙනාට අයිති නොවුනට මේ තුන්දෙනා නැතුව පවතින එකකුත් නෙවෙයි. ඒකයි මේ හේතුඵල ධර්මයේ තියෙන විශේෂත්වය. හේතු නිසා ඵලය හටගන්නවා. හැබැයි ඵලය තුල හේතු දකින්න බෑ. ඵලය තුල හේතු තියෙන්න බෑ. ඵලය තුල අර මුල් හේතු ටික ඒ හේතුවෙන්ම හැදිච්ච ඵලයක් නිසා මේ ඵලය නැවත හේතු වලට බහාලන්න බෑ. මේක මේ ගහේ හෙවණැල්ල කියලා හෙවණැල්ල ගහටයි කියලා ඒත් වැරදි. මේ හෙවණැල්ල ඉර නිසානේ එහෙනම් ඉරටයි කියලා ඉරට අයිති කළොත් ඒත් වැරදි. මේ හෙවණැල්ල පොළොවේ තිබුණේ එහෙනම් මේක හෙවණැල්ල අයිති පොළොවට කියලා කිව්වොත් ඒත් වැරදි. මොකද පොළොව විතරක් තිබුණාට හෙවණැල්ල හම්බ වෙන්නේ නැහැ. ගහ විතරක් තිබුණාට හෙවණැල්ල හම්බ වෙන්නේ නැහැ. ඉර විතරක් තිබුණාට හෙවණැල්ල හම්බ වෙන්නේ නැහැ. මේ තුන්දෙනාම එකට එකතු වෙන්නත් ඕන. තුන්දෙනා තුන් පොළක විදියට හෙවණැල්ල හම්බ වෙන්නේ නැහැ. මේ තුන්දෙනා එක කෙලින් එක පෙළට හම්බ වුණාම තමයි හෙවණැල්ල කියන එක විද්‍යමාන වෙන්නේ. එහෙනම් ඇහත් රූපයක් චක්කු විඥානයක් කියන මේ තුන්දෙනාම එකට එක තැනක මුණ ගැහෙනවා නම් ඇහත් රූපයක් චක්කු විඥානයක් කියපු ගමන්ම ඔබ අර්ථ ගන්න මේ අද මතක් කරපු අර්ථය. ඇහැ කියලා කිව්වහම මේ අර කණ්ණාඩියේ උපවත්භාවයේ වගේ මේ ප්‍රසාද චක්‍රය. ප්‍රසාදය. ඒ ප්‍රසාදයටම වැටුණ ඡායාව තමයි රූපය කියලා කියන්නේ. ඇහැට හම්බ වුණ රූපය ඒක. ඇහත් රූපයක් එතෙන්ට යොමු කරවපු හිතක්. ඒකට මේ තුන් දෙනාම එක තැනකදී හම්බ වෙන්නේ. රූපේ සතර මහා ධාතු රූපේ හෙවණැල්ල කින්න ගන්නවා ඇහැ ළඟට. එහෙම නැත්නම් හෙවණැල්ල වැටෙන්නේ ඇහැට. එහෙම නැත්නම් ප්‍රසාදයට. ඒකට ප්‍රසාදයක් තියෙන්න ඕනේ. එතනට වැටිච්ච හෙවණැල්ල තියෙන්නත් ඕනේ. ඒ විතරක් නෙමෙයි එතෙන්ට යොමු කරපු හිතක් තියෙන්නත් ඕනේ. සවිඥානික වෙන්න ඕනේ මේ ක්‍රියාවලිය. එතෙන්ට යොමු කරපු හිතක් තියෙනකොට මේ තුන්දෙනාගේම එකතුව තුන්දෙනාම එකට එකතු වෙන තැන ස්පර්ශය කියන සිද්ධියක් හම්බ වෙනවා. යම් වෙලාවක ස්පර්ශයක් ඇති වෙනවා නම් ඒ ස්පර්ශය නිසා වේදනාවක් සංඥාවක් උපද්දවනවා. එතකොට ස්පර්ශයේ හේතු වෙලා තමයි වේදනා සංඥා දෙක උපදින්නේ. එතකොට වේදනාවයි සංඥාවයි ස්පර්ශයටයි කියලා ස්පර්ශයට බහලා වුණොත් ඒත් වැරදි උත්තරේ. මොකද ස්පර්ශය නිසා හැදිච්ච එකක ඵලයක් නම් වේදනාව සංඥාව කියලා කියන්නේ වේදනාව සංඥාව නැවත ස්පර්ශයට බහලන්න බෑ. එහෙනම් ඔන්න ඇහැ රූප චක්කු විඥානය නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය කොහෙන වෙලාවකවත් ඇහැටවත් වේදනාවට ඇහැටවත් රූපෙටවත් චක්කු විඥානයටවත් අයිති කරන්න බෑ. බහලන්න බෑ. ඒ තුන්දෙනා නිසා ඇතිවෙච්ච ස්පර්ශයේ ඵලයක්මයි. ස්පර්ශය නැවත හේතුවක් විදිහට පත් කරගෙන ඒක හේතු කරගෙන වේදනා සංඥාව උපදිනවා. මේ උපදින වේදනා සංඥා දෙක නැවත ස්පර්ශයටයි කියලා ආපස්සට යන්න බෑ. මම අර කර්මාන්තශාලාවේ දෙන්න උත්තරේ ඒකයි දෙන්නේ මේ විදිහට. මේක ආපස්සට යන්න බෑ. මේක පැත්තකට විතරයි යන්නේ. ස්පර්ශ නිසා වේදනා සංඥා ඇති වෙන්න පුළුවන්. නමුත් වේදනා සංඥා නිසා
නැවත ස්පර්ශය කියන පැත්තට අත දාන්න පුළුවන් කමක් නැහැ. ඒ පැත්තට යන්නේ නැහැ. මේ විදිහට වේදනා සංඥා නිසා විඥානීය විසින් දැනගන්නවා කියන සිද්ධියකට යනවා. විඥානීය විසින් දැනගන්නේ මේ සංඥා මට්ටමකින් හම්බ වෙච්ච තොරතුරු ටික තමයි විඥාණයෙන් දැනගන්නේ. විඥාණයට බලන්න පුළුවන් ඔබට තීරණයක් ඔබ මේ කියන කාරණේ පිළිබඳව හොඳට නුවණින් බලන්න. විඥාණයට හම්බ වෙලා තියෙන සංඥා මාත්‍රයෙන් දුන්න පණිවිඩයක් විතරයි. විඥාණයට කොයිම වෙලාවකවත් ස්පර්ශය හම්බ වෙලා නැහැ. මොකද සංඥාව ඇති වෙනකොටම ස්පර්ශයේ වැය වෙලා තමයි සංඥාව හදලා දුන්නේ. මොකද හේතුව වැය වෙලා තමයි ඵලය හදලා දෙන්නේ. ඵලය ළඟට අපි යනකොට හේතුව වැය වෙලා ඉවරයි. හේතුවේ ක්‍රියාවලිය කරලයි විපාක විදිහට නැත්නම් ඵලයේ විදිහට සංඥාවක් උපද්දලා තියෙනවා. විඥානයේ විසින් මේ සංඥාව දැනගන්නවා කියන තැනට යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි විඥාණයට පුළුවන්කමක් නැහැ කොයිම වෙලාවකවත් ස්පර්ශ කියන මට්ටමට යන්න. මෙතන විඥානය කියලා කියේ මනෝමය පැත්තෙන් කියන විඥානය. මනෝ විඥාණයට කොයිම වෙලාවකවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ ස්පර්ශ මට්ටමට යන්න. ඒ විතරක් නෙවෙයි මේ මනෝ විඥාණයට හැකියාවක් නැහැ ඇහැ රූප චක්කු විඥාන කියන තැනට යන්න. මේ විඥාණයට කොහෙත්ම හැකියාවක් නැහැ ඇහෙන් ඔබ්බේ තිබ්බ සතර මහා ධාතු මට්ටමට යනවා. මොකද මේක ආපස්සට යන බෙල්ට් එකක් නෙමෙයි. මේක එක පැත්තකට විතරක් වැඩ කරන සිද්ධියක්. විපාක මට්ටමේ සිද්ධිය ඇහැ රූප චක්කු විඥාන නිසා ස්පර්ශ වෙලා ස්පර්ශය නිසා වේදනා සංඥා ඇති වෙලා වේදනා සංඥා කියන කාරණා විඥානය විසින් ඉන්ද්‍රිය වෙනවා දැනගන්නවා හඳුනා ගන්නවා කියන සිද්ධියකට යනවා. මේ විදිහට හඳුනාගත්තු සිද්ධිය ආපස්සට හරවලා මේ හඳුනාගත්තේ මේ ඇස්තිතිරි පිටට ආපු සතර මහා ධාතුව කියලා කිව්වොත් වැරදි. මොකද සතර මහා ධාතුව කොයිම වෙලාවකවත් විඥානිත හම්බ වෙලා නැහැමයි. මනෝ විඥාන මට්ටමට සතර මහා ධාතුව හම්බ වෙලාත් නැහැ. ඇහැ රූප චක්කු විඥානි හම්බ වෙලත් නැහැ. ස්පර්ශය හම්බ වෙලත් නැහැ. මේ විඥාණයට හම්බ වෙලා තියෙන සංඥා මාත්‍රයක් විතරයි. එහෙනම් මේ සංඥා මාත්‍රයෙන් මේ විඥානීය දැනගත්තා කියන සිද්ධියක් විතරයි විඥාන මට්ටමේ අත්දැකීම තියෙන්නේ. හැබැයි මේ සංඥාව උපද්දවන්න නම් අනිවාර්යයෙන්ම ස්පර්ශය කියන එක වෙන්න ඕනේ. ස්පර්ශය ඇති වෙන්නට නම් ඇහැ රූප චක්කු විඥානි කියන තුන්දෙනා එකතු වෙන්න ඕනේ. මේ තුන්දෙනා එකතු නොවුනේ නම් ස්පර්ශයක් වෙන්නේ නැහැ. ස්පර්ශයක් නොවුනේ නම් වේදනා සංඥාවක් උපදින්නේ නැහැ. සංඥාවක් නූපදුනා නම් විඥානයක් උපදින්නේ නැහැ. හඳුනා ගැනීමක් වෙන්නේ නැහැ. එහෙමනම් ඔන්න හේතු නිසා හට ගන්නවා හේතු නැති වෙනකොට නැති වෙනවා කියන සිද්ධියක් මෙතන තියෙනවා. මෙන්න මේ කියන යථාර්ථ සිද්ධිය විපාක මට්ටමේ පවතින මේ සිද්ධිය අහලා දැනගත්තේ නැතිනම් යම් කෙනෙක් අසුතවත් පු탁ජනයා කියලා කියනකොට අහලා දැනගත්තේ නැහැ මේ කෙනා. සුතවත් ආරිකාවතියෙක් උනේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් හෝ ඒ මඟ වැඩි ආර්යයන් වහන්සේ නමකගෙන් සත්පුරුෂයෙකුගෙන් හෝ සත්පුරුෂ ධර්මයකින් හෝ මේ කියන කාරණේ මේ පණිවිඩය අහලා දැනගත්තේ නැති වුණාම ඔන්න දැන් තමයි මායයට භූමියට යන විදිහ කියලා දෙන්න හදන්නේ. මෙන්න මේ කියන සිද්ධිය නොදකින්නකොට විඥානය කියලා කියන්නේ හැම වෙලේම මායාවක්, මැජික් කාර්යයක්. විඥානය කියනක හැම වෙලේම මවලා දෙනවා. තියෙන දෙයට වඩා අලුතෙන් දෙයක් උපද්දවනවා. හදලා මවල නිර්මාණය කරනවා. විඥානයට ලැබිච්ච නැති අත්දැකීම් මාත්‍රයකින්වත් හම්බ නොවිච්ච කාරණා ටික විඥානීය විසින් දැන් නිර්මාණය කරලා දෙනවා. මොකද මේ යථාර්ථය දකින්න නුවණ නැති නිසා. නුවණ නැහැ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය දකින්න නුවණ නැහැ කියලා කියන්නේ අවිද්‍යාව යෙදුණා. අවිද්‍යාව යෙදෙනකොටම අවිද්‍යාව කියලා කියන්නේ ඇත්ත නොපෙන්නනවා කියන කාරණේ. ඇත්ත වහලා දානවා විතරක් නෙමෙයි බොරුවක් ඇත්ත කරන සිද්ධියකුත් තියෙනවා. දැන් මේ විඥාණයට ඒ කෘත්‍ය පවර්ලා තියෙනවා. ඇත්ත නොදකපු නිසා බොරුවක් ඇත්ත කරන ක්‍රියාවලිය පවර්ලා තියෙනවා. ඒ නිසා දැන් ඔන්න විඥාණය මොකද කරන්නේ? රූපෙට දැස ගන්නවා. රූපෙට දැස ගන්නවා කියන තැනකින් මේ ඇහැට වැටුණු ඡායා මාත්‍රයකින් කියන රූපෙවත් දන්නේ නැහැ. එතෙන්ට නෙමෙයි නතර වෙන්නේ. ඒ ඡායා මාත්‍රය ඇති කරවීම පිණිස සකස් වෙලා තිබුණ සතර මහා ධාතුව කියන තැනටම යනවා. මේ විඥානය එතෙන්ට යනවා කියලා කිව්වෙ එතෙන්ට යනව නෙමෙයි ඇත්තටම ඒ මට්ටමින් ප්‍රපංච කරනවා. මේ මට්ටමේ ඇති බවට හම්බ වෙනවා. එතෙන්ටම ගහගෙන යනවා. එතෙන්ටම යොමු වෙනවා. එතෙන්ටම අරමුණු කරනවා කියන නිමිති ගන්නවා කියන සිද්ධියක් තියෙනවා. දැන් මෙන්න මේ විඥානය රූපය කියන තැනට පරිබාහිරව පවතින ඇහෙනුත් පරිබාහිරව පවතින සතර මහා ධාතු රූපේ කියන තැනට යොමු කරපුවාම සතර මහා ධාතු කවදාකවත් ඇහෙන් දකින්න පුළුවන් කක්වත් නෙමෙයි. ඇහෙන්වත් දකින්න බැරි සතර මහා ධාතුව පැත්තට නැඹුරු වෙලා
වස්තු කාරණා, ද්‍රව්‍ය කාරණා, සත්වය, පුද්ගලයෝ, දේවල් කියන තැනකින් මේ විඥාණය අරමුණු කරනවා, නිමිති ගන්නවා. මේ අහවල් කෙනා, මේ අහවල් කෙනා, මේ අහවල් දේ, මේ දේ කියලා දැන් ඕන ටක්ටක් ගාලා හිත ඇතුලේ ප්‍රපංච ටිකක් හදනවා. දැන් මේ සිද්ධ වෙච්ච සිද්ධිය දන්නේ නැහැ. විපාක මට්ටමින් වෙච්ච යථාර්ථ සිද්ධිය දන්නේ නැහැ. දැන් නිර්මාණය කරනවා. මේ විදිහට ඇහැට ඔබෙන් කියන සතර මහා ධාතු මට්ටමේ කියන තැනකට සත්වය, පුද්ගලය, ද්‍රව්‍ය කාරණා කියන මට්ටමකින් දැස්සහම එතන තියෙන දෝෂය මුළු කාම ලෝකයක්ම හදා ගන්නවා. දැන් ඔන්න උතන නිර්මාණය වෙන මුළු කාම ලෝකෙම. දැන් මේ කාම ලෝකෙ පිළිබඳව අභිනන්දති අභිවදති අජෝසායතිත්‍ති. සතුටු වෙන්න පුළුවන්, ಗುಣ කියා සතුටු වෙන්න පුළුවන්, ඒ තුළට බැහැගෙන කටයුතු කරන්න පුළුවන්. දැන් ඔන්න මායාවේ භූමිය සකස් කරලා ඉවරයි. දැන් මේ මායාවේ භූමියට බැහැලා මායාවේ භූමිය තුළම මායාවේ වසඟයේම මායාවේ ජීවිතේම කරගෙන අපි ජීවත් වෙනවා. මායාවේ ගෙදරටම ගිහිල්ලා අපි දැන් ඉන්නේ. මේ විදිහට මායාවේ භූමියට ගිහිල්ලා ඉන්නකොට මායя කැමැති දේවල් කරන්න උප්පරිමේ මායයට අවස්ථාව තියෙනවා. මේ කෙලෙස් ටික නිර්මාණය කරලා මෙතන ඉඳන් අපිට ඕන තරම් කාමාවචර කර්ම කරමින් සතර මහා පාය යන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ වගේම කාමාවචර කුසල කර්මයන් කරමින් සුගතිය යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි කොහොම වෙතත් මේ භූමිය කාමාවචරයි. දැන් මේ කෙනා මේකේ හැසිරෙන පුද්ගලයෙක් බවට පත් වෙලා කාමීය හැසිරෙන්නේ බවට පත් වෙලා කාමීයම හසුරවලා කාමීයම භුක්ති විඳින කාමීයම ජීවිතය කරගත්ත ජීවිතයක් බවට දැන් පත් වෙලා තියෙනවා. මොකද්ද මෙහෙම වෙන්න දෝෂේ? ඇහැ රූප චක්කු විඥාන නිසා ස්පර්ශයත්, ස්පර්ශ වේදනා සංඥා නිසා විඥානයේ විසින් දැනගත්තා කියන මේ විපාක මට්ටමේ තේතුන ස්කන්ධ ටික ඇති වෙලා නැති වෙන්නේ කොහොමද? හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන චතුරාර්ය සත්‍ය දර්ශනය අහලා නොතිබිච්ච නිසායි. අවිද්‍යාව යෙදෙන්නේ. අවිද්‍යාව යෙදුනහම තියෙන දෝෂය තමයි නිර්මාණය කරගත්ත ලෝකෙක ජීවත් වෙනවා. එහෙමනම් දැන් කාම ලෝකයක්ම හදාගෙන ඇති බවට ඉතුරු කරගෙන ඒක හැසිරෙන්න පුළුවන් මට්ටම හදලා තියෙනවා. මේ මායාවේ භූමිය. දැන් මෙතනදි පෙන්නනවා ඔන්න චක්කු විඥානයේ විඤ්ඤාණය වෙලා රූප ඉත්තකාන්ත මනාප, ඒ කියන්නේ කැමැති ප්‍රියමනාප ප්‍රිය වූ රූප, මනාපෝ මනවඩන රූප, කාමයේ සංතරපණය කරන්න පුළුවන් රූප ඕන තරම් දැන් අපිට මේකේ හම්බ වෙලා තියෙනවා. හැබැයි ඇත්තටම වෙලා තියෙන්නේ පේනවා කියන තැනක මොකද්ද? මේ කාම රූප කොයි වෙලාවකවත් සතර මහා ධාතු වල තියෙන තැනක කොයි වෙලාවකවත් පෙන්නලා නැහැ. පෙන්නලා තියෙන්නේ ඇහැට වැටුන ඡායාවක, ඒ ඡායාවකට හිත යොමු කරපු නිසා ස්පර්ශයක් වෙලා ඒ ස්පර්ශයේ වේදනා සංඥාවක් බවට පත් වෙලා ඒ සංඥා විඥානයේ විසින් හඳුනාගත් එකක් තමයි සැබෑවටම සිද්ධ වෙච්ච සිද්ධිය. එහෙම සිද්ධියක් වෙන තැනක මේ වෙච්ච සිද්ධිය නොදකින්නකම නිසා මේ විඥානයේ විසින් නිර්මාණය කළ දෙනවා, නිමිති හදලා දෙනවා, ප්‍රපංච කරලා කර්ම හදලා දෙනවා. මේ සත්‍යය පුද්ගලිය ද්‍රව්‍ය කාරණා තියෙන බවට ඇති බවටම හම්බ වෙලා තියෙනවා. ඒ පැත්තට නැඹුරු වෙච්ච නිසා ඒ පැත්තට නැඹුරු වීමම තණ්හාව. ඒක අල්ලා ගැනීම උපාදාන මට්ටමටපත් වෙනවා. අල්ලාගත්තට පස්සේ ඒක තුල ඇති බවට ඉතුරු වෙනවා, භවයක්ම හදනවා. දැන් භවය හැදුවා නම් ඒ ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක් ටික විඳින්න සිද්ධ වෙනවාමයි. ඒ නිසා අපේ ජීවිතේ අපි මේක නිවැරදිව සිද්ධ වෙච්ච සිද්ධිය මොකක්ද කියන යථාර්ථ දර්ශනය අහලා දැනගෙන ඒ පැත්තට අපේ මනස හැරවලා නුවණ හරවලා ඒ තුල කටයුතු කරපුවාම නුවණින් හොඳට විමසලා බලපුවාම නුවණට ප්‍රත්‍යක්ෂ වෙනවා වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ හේතුඵල ධමයක් නේද කියලා. හේතු නිසා හටගන්න බවකුත් හේතු නැති වෙනකොට නැති වෙන බවකුත් කියලා කියන්නේ මෙන්න මෙතන සිද්ධිය කියලා. ඇහැ රූප චක්කු විඥාන නිසා ස්පර්ශයකුත්, ස්පර්ශ නිසා වේදනා සංඥාවකුත්, ඒක දැනගන්නා වූ විඥානිකුත් ඉපදලා තියෙනවා. මේ හේතු නැති වෙනකොට මේ ධර්මතාව ටික නැති වෙනවා කියලා දැන් හොඳට හේතුඵල ධර්මයට හිත තියලා චතුරාර්ය සත්‍ය දර්ශනයට හිත තියලා හොත්තට නුවණ වඩව ගන්නවා. දැන් නුවණින් යුක්තව කටයුතු කරනකොට මේ කෙනාගේ නුවණට හොත්තටම සාක්ෂාත් වෙන කාරණයක් තමයි කොයිම වෙලාවකවත් සතර මහා ධාතු රූපය ඇහැට හම්බ වෙලාම නැහැ.
ඇහැට කවමදාකවත් සතර මහා ධාතු රූපේ බලන්න බෑ. සතර මහා ධාතු රූපේ රාශි වෙලා තිබුණ ඒ හැඩය තමයි ඇහැට වැටුණ ඡායාව. ඇහැට වැටුණ ඡායා මාත්‍රය විතරයි ඇහැට හම්බ වෙලා තියෙන්නේ. මේ ඇහැට වැටෙන ඡායා මාත්‍රය එහෙම නැත්නම් චක්කු ප්‍රසාදයට වැටෙන ඡායා මාත්‍රයට හිතක් යොමු කරපුවාම මේ තුන්දෙනාම නිසා මේ තුන්දෙනාටම අයිති නැති මේ තුන්දෙනාම නොවන අලුත් ධර්මතාවයක් උපදිනවා. ඒකට කියනවා ස්පර්ශය කියලා. මේ ස්පර්ශය ඇහැවත් රූපේවත් චක්කු විඥානයවත් වෙන්නේ නැහැ. මේ තුන්දෙනාටමයි කියන්නේ. මේ තුන්දෙනාටම ගති ලක්ෂණ වලින් වෙනවා. නමුත් මේ තුන්දෙනාම නැතුව උපදින එකකුත් නෙමෙයි. තුන්දෙනා එකට එකතු වෙච්චාම උපදින ඵලයක්. එහෙම උපදින ස්පර්ශය නිසායි වේදනා සංඥාවක් කියලා විඥාණයට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙන්න මේ වෙච්ච සිද්ධියට මුදට හිත තිබ්බහම නුවණ තිබ්බහම මේ අපිට කොයිම වෙලාවකවත් මේ ඇහැට වැටෙන ඡායා මාත්‍රය තුළ කාම වස්තු තියෙනවද? පරිහරණය කරන්න පුළුවන් සත්‍ය පුද්ගලයේ වස්තු කාරණා ටිකක් තියෙනවද මේ ඇස්මත්තමට වැටෙන ඡායාව? ඔබ මේක උදාහරණයක් ගන්න මම මුලින් කිව්ව උදාහරණය. කණ්ණාඩිය ඇතුළට වැටෙන ඡායාවක් තියෙනවා නම් මේ ඡායාවත් එක්ක අපිට මොනවද කරන්න පුළුවන් ගනුදෙනු බලන්න විතරමයි පුළුවන්. අල්ලන්න බෑ, තද කරලා අල්ලන්න එහෙම නැතිනම් වැළඳ ගන්න බෑ, ඒකේ අඩුපාඩුම ගන්න බෑ, එහෙට මෙහෙට කරන්න බෑ, ඔසව ගන්න බෑ. මේකත් එක්ක වෙන කිසිම භෞතික කිසිම ගනුදෙනුවක් කරන්න පුළුවන් සිද්ධියක් නෑ මේ කණ්ණාඩියට වැටෙන ඡායාව. කණ්ණාඩියට වැටෙන ඡායාවේ බලන්න ඉන්නවද කියලා පුද්ගලයෝ, කණ්ණාඩියට වැටෙන ඡායාව ඇතුලේ ඉන්නවද කියලා පුද්ගලයෝ, කණ්ණාඩියට වැටෙලා තියෙන ඡායාව තුළ අල්ලන්න පුළුවන් භෞතික දේවල් තියෙනවද කියලා බලන්න. පරිහරණය කරන්න පුළුවන් භෞතික සාධක මොනවක්වත් තියෙනවද කියලා බලන්න. එහෙමනම් මේ ඡායාව ඡායා මාත්‍රයක් විතරයි. කණ්ණාඩියට වැටෙන ඡායාවෙන් කරන්න පුළුවන් එකම දේ බලනවා කියන දේ විතරයි. පේනවා කියන සිද්ධියක් එකට අන්තර්ගතයි. ඇහැට වැටුන මේ ප්‍රසාදයට වැටුන මේ ඡායා මාත්‍රය එහෙම නැත්නම් ඡායා රූපය උපාදාය රූපය කියලා නම් කරනවා. මේ උපාදාය රූපේට සත්‍යය පුච්චලයෝ ද්‍රව්‍ය කාරණා කිසිවක් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ එකම දේ බලන්න පුළුවන්කම කියන සිද්ධිය උපදවන එක විතරයි. ඒ නිසායි ඇහැට වැටුන මේ ඡායාවත් එතෙන්ට යොමු කරපු හිතක් නිසා ස්පර්ශ වේදනා සංඥා විඥාන කියන ධර්මතා ටික උපදිනකොට අපි බැලුවා කියන වචනේ කතා කරනවා. ඒ කියන්නේ තේනවා කියන සිද්ධියක් කතා කරන්න පුළුවන්. එහෙමනම් මේ සිද්ධිය තුළ එලා තියෙන එකම දේ තේනවා කියන සිද්ධියකට වැය වෙලා. අපිට අද මේ තේනවා කියන සිද්ධිය තුළ ওই ධර්මතා ටික ඔක්කොම වැය වෙලායි තියෙන්නේ. ඒ නිසා වැය වෙලා තියෙන නිසා අපිට එකක්වත් ප්‍රකටව බලන්න බෑ. එහෙනම් ওই ධර්මතා ටික පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් අහලා දැනගත් පණිවිඩය තුළ අහලා දැනගෙන ඒ අහලා දැනගත් පණිවිඩය තුළ නුවණක් තිබ්බහම නුවණින් අඳුන ගන්න පුළුවන් මේ වෙලා තියෙන්නේ මෙහෙම සිද්ධියක් නේද කියලා. මේක නුවණින් කොහොමද කියන එක මම පෙන්නන්නම්. දැක්කේ නැති එකක් කොහොමද අපි නුවණින් හඳුනගන්නේ? නුවණින් කොහොමද මේ පිළිබඳව නිසක වෙන්නේ කියන කාරණාව ඔබට පැහැදිලි කරන්න මම පුංචි උදාහරණයක් ගන්නම්. මේ උදාහරණය මම හිතන්නේ මේ ඉන්න මේ ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටම මම හිතන්නේ අමාරු වෙන්නේ නැති වෙයි. අපි පාසල් අධ්‍යාපනය ලබනකොට අපිට මේ රසායන විද්‍යාව උගන්වනකොට පරමාණු පිළිබඳව පණිවිඩයක් කියලා දෙනවා. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා සිද්ධියක් පෙන්නලා ඒ තුළ අපිට පෙන්නනවා ඒ තුළ ප්‍රෝටෝනේ සහ නියුට්‍රෝනේ කියන කාරණාව නියස්තියට දාලා ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ මෙන්න මේ කවචවල මේ විදිහට කවච ටිකක් තියෙනවා, මේ කවචවල ඉලෙක්ට්‍රෝන මේ විදිහටයි ගමන් කරන්නේ කියලා කවුන්ට් ටිකක් ඇඳලා මේකේ කී අකුරු දාලා එතන නෙගටිව් එහෙම නැත්නම් ඍණ ලකුණක් දාලා නියස්තිය තුළ පොසිටිව් කියලා ධන ලකුණක් දාලා අපිට මෙන්න මේ වගේ චිත්‍ර සටහනක් ඇඳලා කළු ලෑල්ලේ පෙන්නනවා. වයිට් බෝඩ් එකේ හෝ බ්ලැක් බෝඩ් එකේ මේ වගේ සටහනක් ඇඳලා අපිට පෙන්නනවා. එතකොට දැන් අපි මේක දිහා බලාගෙන නියස්තිය කියන්නේ මෙහෙම එකක්. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන කියන්නේ මෙහෙම වටේට කැරකෙන එකක්. කියලා මෙන්න මේ ඇඳපු චිත්‍ර සටහනත් එක්ක අපේ හිතේ සටහනක් තියාගන්නවා. මේ පරමාණු ක්‍රමාංකය කොහොමද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ මේ පරමාණුවක් ගානේ වෙලා තියෙන ඉලෙක්ට්‍රෝනයන්ගේ පිවිසීම කොයි විදිහද කියන එක පිළිබඳව අපිට අදහසක් ලැබෙනවා තියෙනවා. අපි මේ පිළිබඳව ගණන් හදනකොට එවෙන තිලන් මේ විභාගයට ලියනකොට ඒ කියන කාරණාව මුල් කරගෙන අපිට ඕන තරම්
නිවැරදි උත්තර ලබා දෙන ලකුණු ගන්නත් පුළුවන්. හැබැයි මම අහන ප්‍රශ්නේ තමයි මෙතනදී ඉලෙක්ට්‍රෝන කවදාකවත් අපි තියවියෙන් දැකලා තියෙනවා. නියස්සේ මේ ප්‍රෝටෝන නියුට්‍රෝන කියන ඒවා මේ ශක්ති මට්ටම් කියන ඒවා කවමදාකවත් මේ විදිහට ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ කියන එකවත් අපි ඇස් මට්ටමේ කවදාකවත් අපි අත්දැකීමක් වෙලා නැහැ. අපි දැකපු නැති දිද්දියක්. හැබැයි අපිට ඉගෙනුවා. අපි අහලා දැනගත්තා. මෙන්න මෙහෙම එකක් වෙන්නේ කියලා. හැබැයි අපිට ඒ පිළිබඳව මොකද දැනුම් සහිත බවක් ඉන්න පුළුවන්. ඇහුවොත් කවුරු හරි කෙනෙක් මේ මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන පිළිපීම කොහොමද කියලා අපිට හොත් ලස්සනට ඇඳලා විස්තර කරන්නත් පුළුවන්. ඒ සංයෝගයක් විදිහට එහෙම නැතිනම් මේ පරමාණුව තවත් පරමාණුවක් එක්ක බැඳිලා කොහොමද පවතින්නේ මේවා ඉලෙක්ට්‍රෝන මාරු කරගෙන කොහොමද පවතින්නේ කියලා මේ වගේ සිද්ධි ගණනාවක් අපිට පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ආලෝක අන්වීක්ෂණයකින්වත් අන්වීක්ෂණය වෙන්නේ නැති දකින්න බැරි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන පිළිබඳව අපි මොනතරම් විශ්වාසයක් ඇති කරගෙන ඒව ඇත්තම කරගෙන අපේ ජීවිතේ තිබුණාද? කවදාකවත් දැකපු නැති කිච්චියක්. බලන්න මේ දැකපු නැති දේවල් අපේ මනසේ සංඥා සටහන් විදිහට ඉතුරු කරලා අපිට නැවත සිහි කරගන්න පුළුවන් පරිසරයක් හදලා අපි මහා දැනුමක් තියනවා කියන තැනකින් අපේ මනස පොසවල තියෙනවා. ඇත්තට මේක ලොකු දැනුමක්. යම් කෙනෙක් මේක පරීක්ෂණාත්මකව ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණ වලින් බලලා ඒ පිළිබඳව ගවේෂණයක් කරලා හොයාගත්ත සිද්ධියක් තමයි මේ ලෝකෙට දෙන්නේ. යම් තාක් වැරදි වෙන්න පුළුවන්, නිවැරදි වෙන්නත් පුළුවන්. නමුත් ලෝකයට මේ ඉදිරිපත් කරන දර්ශනය විද්‍යාත්මක පැත්තෙන් ඒ කියන්නේ සයන්ස් පැත්තෙන් කරන ඉදිරිපත් කිරීම. ඒක අපි අද ඇත්ත කියලා ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඒවට අනුව ගණන් හදනවා, ඒවට අනුව හිතනවා, ඒවට අනුව කටයුතු කරනවා. මේ විදිහේ කටයුතු කිරීමක් අපි කරලා තියෙනවා. අපිට නුවණක් තියෙනවා. ඒ කිව්ව ගමන්ම ටක්ගාලා මේ දේවල් මෙහෙම කියලා හොඳට සිහි කරගන්න. කවමදාකවත් දැකපු නැති ඇහැ රූප චක්කු විඥාන. මේ චක්කු එහෙම නැතිනම් ඇහැ කියන එක බුදුරජාණන් වහන්සේ දෙනන අනිදර්ශනයි. නිදර්ශනයක්වත් දෙන්න බෑ. කවදාකවත් දැකලත් නැහැ, දකින්නෙත් නැහැ, මතුවට දකින්නත් බෑ කියලා. චක්කු විඥානය කියන එක දකින්න පුළුවන් එකක් නෙමෙයි. වර්ණය කියන එක විතරයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් වර්ණ රූපේ විතරයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. සාරිගස්ස නිකම රූපේ වර්ණ රූපේ. එතකොට මේ ඇහැවත් දැකලා නැතිකොට ඒ ඇහැවත් රූපේවත් චක්කු විඥානියවත් කියන මේ තුන් දෙනා එකතු වෙලා ස්පර්ශයක් වෙනවා කියන එකවත් ස්පර්ශ නිසා වේදනා සංඥාවක් ඇති වෙලා ඒක විඥානය විසින් හඳුනනවා කියන මේ කියන කාරණා ටික අපිට දකින්න බෑ එකපාරකට මේ කිව්වට මේ සිද්ධිය මෙහෙමයි කියලා. මේක ලෝකේ හොයාගන්නවා පුද්ගලයා. මේ සංසාරික ජීවිතයක් ගත කරලා පෙරම් පුරාගෙන ඇවිල්ලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච භාග්‍යතුන් වහන්සේ නමක් විසින් මේ කියන සිද්ධිය දකිනවා. ඒ තරම් මහා ප්‍රඥාවකින් දකින සිද්ධියක්. ඒ දැකලා තමයි ලෝකයට පෙන්වන්නේ ලෝකෙ කියලා හදාගෙන ජීවත් වෙලාද ඇත්ත වෙලා තියෙන තැනක වෙලා තියෙන්නේ මෙන්න මේ ඇහැ රූප චක්කු විඥානය නිසා ස්පර්ශ වේදනා සංඥා නිසා විඥානය විසින් දැනගන්නවා කියන මෙන්න මේ දහම් න්‍යායක් ලෝකයට ඉදිරිපත් කරනවා. මේ දහම් න්‍යාය අපිට කිව්ව ගමන්ම එකපාරම තේන මට්ටමකට කියනවා නම් අපේ ආස්තව ගතිය ගොඩාක් දෙවිච්ච ගොඩාක් හිලිච්ච කෙනෙක්. ඒකයි දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්තන් විඤ්ඤාති මත්තන් භවිෂ්‍යති කියලා මේ ඇහත් කනත් නහය දිව ශරීරය මනසත් කියන එහෙම නැත්නම් පේනවා ඇහෙනවා දැනෙනවා දැනගන්නවා කියන මේ සිද්ධි ටිකේ යථාර්ථය කතා කරනකොට දිත්තේ දිත්තමත්තන් දැක්කොත් දැක්ක විතරයි ඇහුනොත් ඇහුණා විතරයි කියලා මේ විදිහට මේ යථාර්ථයම කියනකොටම යම් අය පහතන් වහන්සේලා බවටපත් වෙනවා. සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් කියන මාර්ගඵලලාභීන් වහන්සේලා බිහි වෙනවා. ඒ ධාර්තීය මහරහතන් වහන්සේ වගේ චරිත ගත්තාම මේ දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්තන් විඤ්ඤාති මත්තන් භවිෂ්‍යති කියලා මේ වගේ සංසිද්ධියක් කතා කරනකොට දර්ශනීය පැහැදිලි කරනකොටම මාර්ගඵල ලැබෙනවා. ඒකට හේතුව තමයි මේ ගහගෙන යන ආස්තව ගතිය ගොඩාක් අඩු වෙලා තිබුණා. දර්ශනීය විතරයි අවශ්‍ය වෙලා තිබුණා. දර්ශනීය අහනකොටම අර ගහගෙන යන ආස්තව අඩු නිසා එහෙමම මේ දර්ශනීය පීඩන බවට පත් වෙනවා. අද මේ දර්ශනීය අහලා දැනගත්ත අපේ ආස්තව බලවත් හින්දා ඇද්දගෙනම යනවා මේ විඥානේ අර කියන කාම ලෝකයට. මොකද කාම ලෝකයේ තුල කුරු පුරුදු කරපු ආස්තව ගතිය වැඩි. ඒ මේ ජීවිතේ විතරක් නෙමෙයි සාංශාරිකව පව අපි පුරුදු කරපු ආස්තව ගතිය වැඩි හින්දා. එහෙමනම් දැන් අපිට කියනවා මේ ධර්මතාවය තුළ ඇත්ත පෙන්න
අර ඇදගෙන යන ගතිය ගෙවා දමන්න. ආස්තව ගතිය ගෙවන්නට කියනවා. එහෙමනම් දර්ශනයකින් දැකලා ඊට පස්සේ අපිට ආස්තව ගෙවා ගැනීම යුතු වෙනවා. ඒ නිසා ඇහැ රූප චක්කු විඥාන කියන තුන්දෙනා නිසා ස්පර්ශය ඇති වෙන්න මේ තුන්දෙනා වැය වුණාම මේ ස්පර්ශය නැවත මේ තුන්දෙනාට බහාලන්න බෑ කිව්වා වගේ. ආපුව කොයිම වෙලාවකවත් ඇහැට රූපයක් හම්බ වෙන සිද්ධියක් වෙනකොට මේ බහැරට අපදික් කරන්න එපා මේ රූපෙට එනවා කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ ඒ සතර මහා ධාතුව රාශි වෙච්ච එකේ සටහන තමයි ඇහැ මට්ටමට එහෙම නැත්නම් ප්‍රසාද මට්ටමට වැටෙන ඡායාව. ඇහත් රූපයක් කියවහම මේ ඇහැට වැටෙන ඡායාවයි විඥාණයට යොමු වුණාම දකින්නවා කියන සිද්ධියකට වැයෙන්නේ. එහෙම නැත්නම් දකින්නවා කියන සිද්ධියක් නිර්මාණය වෙනවා. අපිට යමක් දකින්නකොට වෙලා තියෙන්නේ ඇහැ රූප චක්කු විඥාන කියන තුන්දෙනා එකතු වෙලා ස්පර්ශ වේදනා සංඥා කියලා විඥානයගේ දැනගැනීමකට කියා කියන මේ සමස්ත සිද්ධිය. මේ සිද්ධියම කියන එක ගන්න ඔසවලා පේනවා කියන තැන. අද අපිට පේනවා කියන එක විතරයි ප්‍රකට. පේනවා කියන එකේදී ගන්න එපා මේ එළියෙන් තියෙන එකක් වෙනවා. එහෙම නැත්නම් මේ බහැර තියෙන එක පේනවා කියන තැනකින්. ඇත්තටම වෙලා තියෙන අපි බලාගෙන ඉඳලා තියෙන්නේ ඇහැට වැටුන ඡායා මාත්‍රේ විතරමයි. ඕක විද්‍යාත්මකව පෙන්නනවා මේ ඇහි ක්‍රියාවලිය ගැන පෙන්නකොට ඉදිරියෙන් තියෙන රූපයක ඡායාවක් උඩියට පුරු වෙලා මේ ඇහි දුස්ථිතානෙට වැටෙනවා. ඒ වැටෙන දුස්ථිතානෙට වැටෙන ආලෝකයෙන් වැටෙන ඒ ඡායාව හේතු සාධක ටික සිස්ටීමකට ලක් කරනකොට එතනේ ලැබෙන ස්පර්ශය එහෙම නැත්නම් මේ සිද්ධිය එතන අන්තර්ගත වෙන නියුරෝන වලට ස්නායු පද්ධතියට ආවේගයක් සපයනවා. ඒ ස්නායු පද්ධතිය තුළ විද්‍යුත් ආවේග ටිකක් නිර්මාණය වෙනවා. ඉලෙක්ට්‍රොනික පල්ස් එකක් නිර්මාණය වෙනවා. මේ ඉලෙක්ට්‍රොනික පල්ස් ටික තමයි එකින් එකට නැවත නිෂ්පාදනය කරමින් ෆයිලයෙන් ෆයිලයට පණිවිඩයක් කරන්නේ. එතකොට මේ මොලේ දක්වා අරන් ගියපු පණිවිඩයේ ගිහිල්ලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන පල්ස් එකක් විදිහට මිසක් අර ඇහැට වැඩිච්ච රූපේවත් අරන් ගිහිල්ලා නැහැ. ඇස් ඉදිරි පිටට තිබිච්ච රූපේ ගැන කවර කතාවද? ඇහැ මට්ටමට ඇහි ප්‍රසාද මට්ටමට එහෙම නැත්නම් දුස්සිතානයට වැටුන මේ ඡායා මාත්‍රයෙන් වැටුන මේ ප්‍රතිබිම්බේවත් අරගෙන ගිහිල්ලා නැහැ. අරන් ගිහිල්ලා තියෙන්නේ ඒ පිච්චීමකට ලක් වෙච්ච සිද්ධියක තියෙන කාරණාවකට අදාළ වෙන විදිහට ඉලෙක්ට්‍රෝන පල්ස් එකක් විතරයි. විද්‍යුත් පණිවිඩයක් විතරයි අරන් ගිහින්නේ. මේක විද්‍යාවෙන් අපිට පැහැදිලි කරනවා. නමුත් මේක ඊට වැඩි ධර්මානුකූල පෙත්තකට පෙන්නනවා. ඇහැ රූප චක්කු විඥානි කියන තැන ප්‍රසාද මට්ටමකට පතිත වෙච්ච වර්ණ සතහන ඒකෙන්ට යොමු කරපු හිත කියන මේ තුන්දෙනා එකතු වෙනකොට සිද්ධ වෙන්නේ ස්පර්ශයක්. ස්පර්ශය නිසා තමයි වේදනා සංඥාවක් ඇති වෙන්නේ. වේදනා සංඥාවක් ඇති වුණාට පස්සේ විඥානීය විසින් හඳුනා ගැනීමකට ලක් වෙනවා. විඥානීය විසින් හඳුනා ගැනීමකට ලක් වෙන්නේ සංඥා මාත්‍රයක් විතරයි. නමුත් මෙන්න මේ සංඥා මාත්‍රයද අර හේතු නැති වෙනකොට නැති වෙනවා කියන සිද්ධිය. අපි නිකන් උදාහරණයකට හිතන්න කණ්ණාඩියක් අතට අරගෙන අපි මේ කණ්ණාඩිය එක පැති වලට හරව බලනකොට අපි හිතමුකෝ එක පැත්තකට හරවනකොට ඒ පැත්තේ තියෙන රූපවල ඡායාව මේ කණ්ණාඩියට පතිත වෙනවා. ඒ පතිත වෙච්ච ඡායාව එළියෙන්ම තියාගෙන අපිට අනිත් තව එකක් පැත්තට හරවන්න පුළුවන්ද කියලා බලන්න. ඒ පැත්තට අනිත් තව පැත්තකට මේ කණ්ණාඩිය හරවනකොටම අර කණ්ණාඩියට වැටිච්ච ඡායාව ඉතුරු නැතුවම නැති වෙලා අලුතෙන් ඡායාවක් වැටෙන පරිසරය යනවා. අපි අර කලින් තිබුණ ඡායාව නැති කරන්න කියලා පිහ දාන්න හෝ මකන්න හෝ හොදන්න හෝ යම් ආකාරයකින් කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ මේ කණ්ණාඩියට වැටිච්ච ඡායාවට මුකුත් කරන්න. මොකද වෙන පැත්තකට හරවනකොටම කලින් තිබුණ ඡායාව ඉතුරු නැතුවම නැති වෙලා ඉවරයි. නොතිබිච්ච ඡායාවක්ම යලුතෙන් හටගෙන තියෙන්නේ. ඒකයි මේ ඇහැ රූප චක්කු විඥාන කියන මේ දේවල් නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා කියන දහම් න්‍යායක් අපිට පැහැදිලි කරන්නේ. මෙතනදී කෙටියෙන්ම අවසානයේදී කිව්වොත් ඇහැ රූපයක් චක්කු විඥානයක් කියන මේ තුන්දෙනා නිසා ස්පර්ශයක් ඇති වෙලා ස්පර්ශය නිසා වේදනා සංඥාවක් ඇති වෙලා මේ සංඥාව විසින් විඥානයගේ හඳුනා ගැනීමකට ලක් වෙනකොට මේක මේ විපාක ස්කන්ධ ටික. පෙර සංසාරේ කරපු කර්මයකට ලැබුණ විපාකයේ ස්කන්ධ ටික හම්බ වෙලා කියලා කියන්නේ මෙන්න මේ ටිකටයි. මේ ක්‍රියාකාරකමටයි. මේක මම මේ ඇහැ ගැන විතරයි කිව්වේ. කන ගැනත්, නහය ගැනත්, දිව ගැනත්, කය ගැනත්, මනස ගැනත් කියන මේ ආයතන 6 පිළිබඳව ඔය එකම න්‍යායෙන් දකින්න.
කණ්ණාඩි 6ක් කියලා හිතා ගන්න මේ කියන ආයතන 6. එතෙන්ට වැටෙන ඡායා මාත්‍රය කියලා හිතා ගන්න ඒ ප්‍රසාද මට්ටම. එහෙම නැත්නම් මේ ප්‍රසාද මට්ටම ප්‍රශ්න උපාදාය රූපේ. මේ විදිහට මේ කිව්ව කාරණේම අනිත් ආයතන වලටත් තියාගන්න. මෙන්න මේ සිද්ධිය නොදකින්න නිසා ආස්තවයකට ගහගෙන ගිහිල්ලා මේ විඥාණය සතර මහා ධාතු රූපේ පැත්තට නැඹුරු වෙලා ඒ පැත්තේ නිමිති ගන්න ගියොත් ඔන්න දැන් අලුතෙන් මේ පැත්තට ඒ කියන්නේ සිද්ධ වෙච්ච සිද්ධිය අතහැරලා අලුත් සිද්ධියක් නිර්මාණය කරනවා. අලුත් සිද්ධියක් නිර්මාණය කරන්න ඇති බවට තියනවා කියන තැනකින් නිර්මාණය කරගත්ත මේ නව සිදුවීම නව කර්ම වෙනවා. අලුතෙන් කර්ම කරන ගණිත යනවා. ඒව කර්ම කළොත් රූපේ පැත්තට නැඹුරු වෙලා රූපේ පැත්තේ අභිනන්දනේ අභිවදති අජ්ජෝසාය සිද්ධි. සතුට වෙනවා වඩා වඩාත් සතුට වෙනවා ಗುಣ කියමින් සතුට වෙනවා මට්ටම. ඒ පැත්තට නැඹුරු වෙලා ඒ පැත්තට බැසගෙන සිටනවා කියලා කියන්නේ ඔන්න දැන් රූපේ උපාදාන වෙලා. සංහාවෙන් උපාදාන වෙලා. රූප උපාදාන ස්කන්ධයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ රූපේ විඳින්න පුළුවන්. වේදනා උපාදාන ස්කන්ධයක් බවට පත් වෙනවා. ඒ රූපේ හඳුනන්න පුළුවන්. සංඥා උපාදාන ස්කන්ධයක් බවට පත් වෙනවා. ඒ රූපේ පිළිබඳව හිතන්න කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. සංකාර උපාදාන ස්කන්ධයක් බවට පත් වෙනවා. ඒ හිතපු කල්පනා කරපු ඒ රූප පිළිබඳව දැනගත්තා කියන තැනකින් විඥානය උපදවනවා. විඥාන උපාදාන ස්කන්ධයක් බවට පත් වෙනවා. දැන් කර්මයේ පැත්තෙන් රූප උපාදානය වෙලා වේදනා උපාදානය වෙලා සංඥා උපාදානය වෙලා සංකාරේ විඥානීය උපාදාන වෙලා පංච උපාදානස්කන්ධය පරිහරණය කරන තැනකට ඇවිල්ලා. පංච උපාදානස්කන්ධය පරිහරණය කළොත් තියෙන දෝෂය තමයි මේ ජීවිතේ දුක් විඳිනවා විතරක් නෙමෙයි මරණින් පස්සේ නැවත උපදින්න පුළුවන් විදිහට භවයකුත් හදලා තව සසර ගමනක් දික් කරගන්නවා. මෙන්න මේ විපාක මට්ටමේ තියෙන සිද්ධියට යථාර්ථ සිද්ධියකට යථාභූත ඥාන දර්ශනයක් උපදවගෙන ඒ පැත්තට නුවණ නොතිබිච්ච ඒ දෝෂය නිසා ආස්තවයට ගහගෙන ගිහිල්ලා කාම මට්ටමට උපදිනවා නම් සතර මහා ධාතු වල ද්‍රව්‍ය කාරණා හම්බ වෙන මට්ටමකට ගිහිල්ලා තිබුණොත් කාම ලෝකයක්ම හදාගෙන තියෙනවා. ඇහත් රූපයක් චක්කු විඥානයක් කියන මට්ටමේදී ඒවා ඇති බවට ඉතුරු වුණොත් ඒවා නිමිති අරගෙන ඒවා ඇති බවට ඉතුරු වුණොත් රූපාවචර මට්ටමක් හම්බ වෙනවා. සංඥාවක් නේද මේ විඥාණයට හඳුනා ගන්න තියෙන සංඥාව නිත්‍ය සංඥාවක් විදිහට ගත්තොත් මේක අරූපාවචර උපද්දවනවා. තුන් භූමියක් ඇති වෙනවා මේ ක්‍රියාවලියට හිත තියෙන තැන අනුව. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා බැලුවොත් මේ කිසිම තැනක් ඉතුරු වෙන්නේ නැහැ. හේතු නිසා හට ගන්නවා හේතු නැති වෙනකොට නැති වෙනවා කියන මුළු චතුරාර්ය සත්‍ය දර්ශනය දැකලා හේතුඵල න්‍යායයක් දකින්නකොට මේ කෙනාට කිසිම සංඥා සතහනක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු නැතුවම නැති වෙනවා කියන සිද්ධියක් විද්‍යමාන වෙනවා. ඉතුරු නැතුවම නැති වෙන්නේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට ඉතුරු නැතුවම නැති වෙන හින්දා මෙයාට නිත්‍ය සංඥාව පිළිගන්නේ නැහැ මේ කිසිම කාරණාවක. ඒ නිසා මෙයාට අනිත්‍ය සංඥාව ඔප්පු වෙලාම තේරෙනවා. අනිත්‍ය සංඥාව ඔප්පු වෙලා තේරෙන සිද්ධියකදී මේ කෙනාට කාම ලෝකේවත් රූප ලෝකේවත් අරූප ලෝකේවත් කියන මේ තුන් භූමියක් ඉතුරු වෙන්නේ නැහැ. මේ කෙනා ලෝකෝත්තර භූමියකටපත් වෙනවා. ඒ විදිහට තමයි තුන් භූමියම මුදවලා ලෝකෝත්තර භූමියකටපත් කරන වැඩ පිළිවෙල තියෙන්නේ. මෙන්න මේ තුන් භූමියම මුදවලා ලෝකෝත්තර භූමියටපත් වුණොත් විතරමයි මායාවේ භූමියෙන් අයින් වෙලා බුදුරජාණන් වහන්සේගේ භූමියට එහෙම නැතිනම් පියාසතු නිවසිට විදමටපත් වුණා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නපු අපිට මායාවට අල්ලන්න බැරි පරිසරය තමයි මේ ලෝකෝත්තර භූමිය. අපි කාමාවචර පැත්තට ගිහිල්ලා ඒ නිත්‍ය සංඥාවෙන් කාම වස්තු ඇසුරු කරනවා නම් රූපාවචර මට්ටමට ගිහිල්ලා නිත්‍ය සංඥාවෙන් රූප ඇසුරු කරනවා නම් අරූපාවචර මට්ටමට ගිහිල්ලා නිත්‍ය වශයෙන් සංඥා එහෙම නැතිනම් නාම ධර්ම ටික ඇසුරු කරනවා නම් මේ මායාවේ භූමිය කියලා හඳුන්වනවා. ඉතින් අද දේශනාවේ මාරපාද සූත්‍ර දේශනාවේ මේ මායාවේ භූමිය සහ මායාවේ වසඟය කියන්නේ කොහොමද කියන කාරණා ටික පෙන්නලා මේ මායාවේ වසඟයෙන් මිදෙන්නේ කොහොමද කියන කාරණාවත් පෙන්නලා අද පැහැදිලි කරලා තුන් භූමියම ඉක්මවලා යන්න පුළුවන්කම ලැබෙන ශාසන දර්ශනය මොකක්ද කියන පණිවිඩය. ඉතින් මම හිතනවා ඔබට යම් මට්ටමකින් මේ කියන පණිවිඩය පැහැදිලි ඇති කියලා. ඉතින් දේශනාව අවසන් කරන්නට සූදානම්. ඊට පෙර ආතු ඔබට යම් ආකාරයක ගැටලුවක් තියෙනවා නම් මේ කිව්ව කාරණේ පිළිබඳව තවදුරටත් ඔබට මතක් කරනවා. ගෞරවනීය මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ අලුත්ම දේශනා දෙකක් මම හිතන්නේ මේ වෙනකොට
නිකුත් කරලා තිබෙනවා. ඒ දේශනා ටික ශ්‍රවණය කරන්නට කියලා මතක් කරනවා. තවත් ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් අපිට යොමු කරන්න අපි ඉදිරි වැඩසටහන් වලදී ඔබට ඒ ගැටලුව විසඳන විදිහට ධර්ම කරුණු පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා වැඩසටහන සමාප්ත කරන්නට කාල වේලාව හොඳයි කියලාද මොකද වෙනකට වඩා කාලය ගත නිසා ගැටලුවක් තියෙනවා නම් ඔබට පුංචි වෙලාවක් විනාඩි කිහිපයක කාලයක් අරගෙන අවස්ථාව දෙන්න. මොකද කාල වේලාව ගොඩාක් ගිහිල්ලා තියෙන නිසා ගැටලු ගොඩාක් කතා කරන්න බැරි වෙයි. එකකට හෝ දෙකකට වගේ අවස්ථාව ලබා දෙන්න පුළුවන්. සාදු 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 ඔබ වහන්සේට අප්‍රමාණ පින් කුසලපත් වේවා ස්වාමින් වහන්සේ. පින්වතුන්ට ප්‍රශ්න තිබේ නම් මයික්‍රොෆෝන් එක ඔන් කරලා ප්‍රශ්න යොමු කරන්න පුළුවන් දැන්. ඉන්ද්‍රා දිසානායක මහත්මිය ප්‍රශ්නයක් තිබේ නම් දැන් යොමු කරන්න කරුණාකරලා. ගරු ස්වාමීන් වහන්සේ බොහොම කෙටි ප්‍රශ්නයක් මේ තියෙන්නේ දැන් තින්හං සංහතිපස්සෝ කියලා දැන් රූප එකතු වෙලා විඥානය එකතු වුනහමනේ වෙන්නේ ඒ වුණාට දැන් අපි මේ රූපයක් දකිනකොට සක්කු ප්‍රසාදයට වැටෙනහම ඇතුලේ තියෙන්නේ වර්ණ රූප සටහනක්නේ. වර්ණ රූප සටහන එතකොට නාම ධර්මයක් හැටියටද ගණන් ගන්නේ? නෑ. ඒක උපාදාය රූප කියලා පෙන්වන්නේ ඒකයි. ඒක සතර මහා ධාතුව නිසා උපන් රූපයක් කියන එකයි. ඒකට සතර මහා ධාතුව වැය වෙනවා. සතර මහා ධාතුව වැය වෙලා සතර මහා ධාතුව නිසා උපන් උපාදාය රූපය කියලා කියන්නේ ඒකයි. මොකද ඇහැ කියන්නේ උපාදාය රූපයක්. ඇහැට පතිත වෙච්ච වර්ණ සටහන කියන්නේ උපාදාය රූපයක්. මේ උපාදාය රූප දෙකම නාම ධර්ම tattේ ක්‍රියාවලියක් නොවුනේ නම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රසාද මට්ටම තිබුණොත් විතරමයි උපාදාය රූපයක් මේකට ග්‍රහණය කරගන්න පුළුවන්. ඔකට කියන්නේ ගෝචර රූප. කියන්නේ ගොදුරු කරගන්නවා කියන එක. ඇහැ වර්ණ රූපේ ගොදුරු කරගත්තා. ඇහැට පුළුවන්කම තියෙන්නේ වර්ණ රූපේ ගොදුරු කරගන්න විතරයි. සතර මහා ධාතු නිසා උපදින උපාදාය රූප වලින් වර්ණ රූපේ ගොදුරු කරගන්න හැදිච්ච ප්‍රසාදය තමයි චක්කු ප්‍රසාදය කියන්නේ. ශබ්ද රූපේ ගොදුරු කරගන්න පුළුවන් විදිහට හැදිච්ච එක තමයි සෝත ප්‍රසාදය කියන්නේ. ඊළඟට ගන්ධ රූපය මේ ගොදුරු කරගන්න පුළුවන් විදිහට හැදිච්ච එක තමයි ගාන ප්‍රසාදය කියන්නේ. රස රූපේ ගොදුරු කරගන්න පුළුවන් විදිහට හැදෙන නිසා තමයි ජීව ප්‍රසාදය. කාය ප්‍රසාදය කියන්නේ පොට්ටබ්බය උදුරලා ගන්න පුළුවන්කම නිසා. මේ විදිහට මේ ආයතන පහේ ගත්තාම එකක් ගානේ අර කණ්ණාඩි ටිකක් කියලා කිව්වේ ඒක එක කණ්ණාඩියක් තියෙනවා රූප සටහන් විතරයි වෙන්නේ. තව කණ්ණාඩියක් තියෙනවා ශබ්ද සටහන් විතරයි වෙන්නේ කණ්ණාඩිය. තව එකක් තියෙනවා ගන්ධ සටහන් විතරයි වෙන්නේ. ඒ කියන්නේ රූපේ ඡායාවක් විතරයි ඇහැට වැටෙන්නේ. ශබ්දේ ඡායාවක් විතරයි කනට වැටෙන්නේ. මොකද කනට ඉතිපින් ශබ්දයක් ඇහුණා කියලා කිව්වොත් වැරදි. ඒ ශබ්දේ එහෙම නැත්නම් එළිය වෙච්ච සිද්ධියකින් ලැබිච්ච ඵලය කනේ ඇතුලේ ප්‍රසාද මට්ටමට වැටෙන්න ඕනේ. අපි කියන්නේ කම්බරේ කම්පණය වෙලා එන සිද්ධි ටිකක් වෙන්න ඕනේ. එළිය කොච්චර ශබ්ද තිබුණත් මේක වැඩ කරන්නේ නැත්නම් ඇතුලේ ශබ්දේ ඇහුණා කියන සිද්ධියක් පනවන්න බෑනේ. පැහැදිලි නේද එහෙම? පැහැදිලි සානසය බොහොම පිං. ඔව්. ඒ නිසා එතන ප්‍රසාද මට්ටම කියන කාරණාව හොඳට පැහැදිලි කරගන්න ඕනේ. ඒකත් උපාදාය රූපයක්. ඒකට වැටුණ ප්‍රසාද මට්ටමට වැටිච්ච වර්ණ රූපය කියන්නේ උපාදාය රූපයක්. උපාදාන නෙමෙයි උපාදාය කියලා පෙන්නන්නේ සතර මහා ධාතු නිසා උපන් උපාදාය රූපයක් කියලා. එහෙමයි. බොහොම පිං. හොඳයි කියලා. තෙරුවන් සරණයි. ලංකා මාත්‍ය ඔබතුමියට ප්‍රශ්න තිබේ නම් දැන් යොමු කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ ළඟදී සාකච්ඡාවක් තියෙනකොට උපාදාය වචන ගැන මට 3-4ක් මේ ඉදිරිපත් වුණා. මට ඒක කරුණාකරලා හොඳට තේරුම් කරලා දෙන්න උපාදාය කියන වචනේ තේරුම. උපාදාය කියන වචනේ තේරුම සතර මහා ධාතුව උපකාර කරගෙන නිර්මාණය වෙන රූපයක්. ඒ කියන්නේ සතර මහා ධාතු අපි නිකන් උදාහරණයකට කියන්නම් මම මේක තේරෙන්න. අපි පාම්පිටි අරගෙන පාම්පිටි වලින් රොටි හදා ගන්නවා කියලා හිතන්නකෝ. දැන් රොටි හදන්න උපකාර කරගත්තේ පාම්පිටි. හැබැයි රොටියක් හැදුවට පස්සේ ඒක තියෙන හැඩය දෙපැත්ත පුච්චලා ගත්තට පස්සේ ඒ හැඩය එහෙම පිහිටලා හිටිනවනේ. අපි ඒකට දැන් පාම්පිටි කියන්නේ නෑ ඒකට රොටි කියලා කියන්නේ. පාම්පිටි වලින් අපි හදාගත්තේ කියන්නකො ආප්ප හරි පාන් හරි බනිස් හරි මොන හරි දෙයක්.
දැන් මේකට පාම්පිටි කියලා නම යොදන්නේ නැහැ. හැබැයි පාන් හරි වේවා, බනිස් හරි වේවා, ආප්ප හරි වේවා, රොටි හරි වේවා, පිට්ටු හරි වේවා යම් යම් නිර්මාණ ටිකක් වෙලා තියෙනවා නම් ඒ ටික නිර්මාණය කරන්න පාම්පිටි කියන එක වැය වෙලා. හැබැයි දැන් එතන පාම්පිටි නියෝජනය කළාට දැන් ඒක පෙනී හිටින්න පාම්පිටි විදිහට නෙමෙයි. පැහැදිලිද? සතර මහා ධාතුව කියන එකෙන් නියෝජනය වෙලා තියෙන ඒ සතර මහා ධාතුව හේතු වෙලා උපාදාය මට්ටමේ රූපයක් නිර්මාණය වෙනවා. ඒක උපාදාය මට්ටමේ නිර්මාණය කරන නාම ධර්මයාගේ යම් වැයවීමක් කර්ම විපාක මට්ටමක් ඒ කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන පැති හතරක් තියෙනවා. ওই හතර නිසා තමයි ඇහැ කියන උපාදාය හැදෙන්නේ. ඒ ඇහැ කියන උපාදාය සතර මහා ධාතුවෙන් තමයි නිර්මාණය වෙන්නේ. හැබැයි දැන් මේක නියෝජනය කරන්නේ සතර මහා ධාතුව කියන ගණයට නෙමෙයි ප්‍රසාද රූපේ කියන තැනට. දැන් වීදුරුවක්ම රසදිය කාලි ඉවර වෙලා වීදුරුවක් එක්කෙන් රසදිය ගෑවට පස්සේ දැන් මේකට වීදුරුව කියන්නේ නැහැ. ඒකට අර ප්‍රතිබිම්බේ වැටෙන හින්දා අපි ඒක දැන් කණ්ණාඩිය කියනවා. හැබැයි වීදුරුවේමයි රසදිය කාලා තියෙන්නේ. හැබැයි දැන් මේක වීදුරුව කියලා නෙමෙයි අපි නම් කරන්නේ කණ්ණාඩිය කියලා. ඒ වගේ සතර මහා ධාතුවේමයි හැදෙන්නේ. හැබැයි දැන් මේක නියෝජනය කරලා තියෙන සතර මහා ධාතුව කියන උත්තරේ නෙමෙයි ඒකට කියන්නේ ප්‍රසාදය කියලා. ඒ ප්‍රසාදයට වැටෙන ඡායාවත් සතර මහා ධාතුව නිසා එන ආලෝකයෙන් එන සතහන තමයි මේ වැටෙන්නේ. හැබැයි මේ වැටෙන සතහන දැන් වර්ණය කියන මෙතන වර්ණ රූපේ කියන ප්‍රසාද මට්ටමට වැටුණ උපාදාය රූපයක් වර්ණ රූපේ කියලා කියනවා. ඒක සතර මහා ධාතුව නියෝජනය කරනවා කියන තැනකින් සතර මහා ධාතුව පේන්නේ නැහැ එතනදී. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ සතර මහා ධාතුව නැතුව තියෙන එකක් කියන එක. සතර මහා ධාතුව වැය වෙලා සතර මහා ධාතුව නිසාම උපන් උපාදාය රූපයක් කියලා පෙන්වන්නේ. චතුර්ණංච මහා භූතානං උපජ්ජති උපාදාය රූපං කියලා සතර මහා ධාතුව වැය වෙලා සතර මහා ධාතුව නිසාම උපන් උපාදාය රූපයක් කියලා තමයි පැහැදිලි කරන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. පැහැදිලි ස්වාමීන් වහන්සේ දරුවන් සරණයි. හොඳයි දරුවන් සරණයි. හැමරන් වැඩසටහන සමාප්ත කරන්නටයි අදහස. යැකලුවක් නැති නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ පින්වතුන්ට දැකලු නැති පාටයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද දින ධර්ම දේශනාව නිමා කිරීම සඳහා සාදු සාදු සාදු. දැන් අද දවසේ මේ විදිහට ධර්ම දේශනාවක් සිදු කරලා ධර්ම ශ්‍රවණය කරලා ජනිත කරගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පළමුවෙන් සියලුම දෙවියන්ට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍යසුර සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ට ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අපවත් වී වදාළ සියලුම සංඝ පීඨුන් වහන්සේලාට විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ අපවත් වී වදාළ දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ සම්බුද්ධත්වයේ සඳහා මේ අප සිදු කරගත්තු පුණ්‍ය ශක්තිය උන්වහන්සේටත් අපි අනුමෝදන් කරනවා. ඒ වගේම අද දායකත්වයේ දරනු ලබන සාන්තා ඉදේකෝන් මේ මැතිණිය විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ පරිලෝකපත් වන්න තියදුන ජේ.බී. ඉදේකෝන් ඒ මහත්මානන්ට පින් අනුමෝදන් කරන්නට. ඉතින් මේක කලින් වැඩසටහනේදී පිටුමීමයි දායකත්වයේ දරන්න තියදුනේ මේ වෙලාවේ එකක් මේ විසිපත් කරනවා. තාක්ෂණික වෙච්ච දෝෂයක් කටකටයක් නිසා ඉදා දවසේ වැඩසටහන අතරමඟ බාධා දෙමනුණා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් මගේ කනගාටුවත් ඉතුරුනේ ඇතුළු ඒ පවුලේ අයටත් මතක් කරමින් අද දවසේදී ඒ පිළිබඳව නැවත අපි සිහිපත් කරලා ඒ ආශිර්වාද කිරීම පුණ්‍ය අනුමෝදනා කිරීම සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් කලින් දවසේ කරපු වැඩසටහනේ ජනිත කරගත්ත පුණ්‍ය ශක්තිය අද දවසේදී මේ කරගත්ත පුණ්‍ය ශක්තියත් ඒ මේ පරලොව යන්න තේතුන ඒ මහත්මානන්ත විජේකෝන් මහත්මානන්ත පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේක කලින් වැඩසටහනේදී මාළි ඒ දිනියත්ගේ උපන්දිනය ඉදිරියට තිබුණා. ඒ වගේම අද දවසේදී ඒ තාරායේ දිනියගේ උපන්දිනයට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශාන්තා විජේකෝන් මේ මෑත්මිනියටත් ඒ වගේම අනි ජෝන් ඒ වගේම රාසි ඒ බෑනාවරුන් දෙන්න ඇතුළු කොට ඒ පවුල් වලට සහසම්බන්ධව කටයුතු කරන මේ සියලුම දෙනා නමින් මේ පරිලෝකීය සියලුම ඥාති වර්ගයා සිහිපත් කරගන්නට සම්බන්ධ වන්නට යෙදුන මේ හැම දෙනාම නමින් මේ කිය සියලුම ඥාතීන්ට
මේ වෙලාවේ අපි පුණ්‍යානුමෝදනා කරමු. මේ පවතින කොවිඩ් වසංගතය නිසා රටවාසීව ලෝකවාසීව විශාල පිරිසක් මිය යනවා. ඒ හැමදෙනාමත් මේ වෙලාවේ සිහිපත් කරමු. ඒ සියලුම දෙනාටත් පොදුවේ අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරමු. දුකක නම් ඉන්න ඇති මිදලා සැපවත් වේවා. ඒ අයගේ භව ගමන කෙලවර නිවනින් සැනසෙන්නට මේ ගුණ ශක්තියක් පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පුණ්‍යානුමෝදන් කරමු. සාදු සාදු සාදු. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණේ සිද්ධ කරගන්න තියෙන අති උදාාර ගුණ ශක්තිය කුසල ශක්තිය බලයෙන් මේ වෙලාව විශේෂයෙන්ම මතක් කරන්නට ඕන මේ ධර්මයේ පිළිබඳව මේ දර්ශනීය පිළිබඳව අපිට නිරන්තරයෙන් අවවාද අනුශාසනා කරමින් අපි මේ මාගේ යන්නට නිරන්තරයෙන් උත්සාහවත් කරවන අපේ ධර්මාචාර්යයන් වහන්සේ නම කියන්නට අවසරයි. මාන්කඩල සුදස්සන ස්වාමීන් වහන්සේ සත්පුරුෂකමින් යුක්තව මේ වෙලාවේ සිහිපත් කළ උන්වහන්සේට ආශිර්වාද කරනවා. ඒ වගේම නන්දරත්න ස්වාමීන් වහන්සේ, ඒ වගේම සුදස් ස්වාමීන් වහන්සේ, ඒ වගේම කුමාරකස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට, ඒ වගේම එංගලන්තයේ ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ මේ වෙනකොට වර්තමානයේ කටයුතු කරන මඩුගල්ලේ මහානාම ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම අපරැක්කේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේට, ඒ වගේම බෞද්ධ මාධ්‍යාලයේ වර්තමානයේ කටයුතු කරන බොරලන්දේ විද්‍යාඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු කොට සියලුම මහා සංඝරත්නයට, ඒ වගේම අද දායකත්වයේ දරන ශාන්තාර්ජී කෝණේ මහත්මියට, ඒ වගේම 15 වෙනිදා පෙබරවාරි 15 වෙනිදා ඒ පන්දිනයේ සමරන්න තේදුන ඒ තාරාදීනියට, ඒ වගේම හිමාලි දියණිය, ඒ වගේම ජෝන් තාස්ටි ඒ බෑනාවරුන් දෙන්න ඇතුළු කොට ඒ පවුල් වලට සම්බන්ධ ලොකු කුඩා හැම දෙනාටම ඒ වගේම මේ කටයුතු සිදු කරගන්නට සම්බන්ධීකරණ කටයුතු කරමින් මේ තාක්ෂණික වැඩ කටයුතු ටික සිදු කරමින් කටයුතු කරනවා ඒ ඩොන් මහත්මාණන්ටත් ඒ පවුලේ හැම දෙනාටම ඒ වගේම මధుරිකා මේ මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම නම් සඳහන් නොකලත් මේ කටයුතු සඳහා විවිධ මහන්සියල පිරිසක් ඉන්නවා. ඒ හැම දෙනාම සිහිපත් කරලා පොදුවේ රටවාසී ලෝකවාසී සියලුම දෙනාට මේ ධර්ම ශ්‍රවණය කර හැම දෙනාටම කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පන්නිය ලබන්නට කරන කටයුතු සාර්ථක කරගෙන ධර්මානුකූල ජීවිතයක උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ සිදු කළ පුණ්‍ය ධර්මිය උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමි. හැම දිනකටම